right සුබ දවසක් හැමෝටම මම හිතන්නේ සුබ දවසක් හැමෝටම මම හිතන්නේ මම කියන එක ඇහෙනවා ඇතිනේ අර පොඩ්ඩක් මැසේජ් එක දාන්න පුතේ රූප ගුණාත්මකව පේනවද මම කියන එක හොඳට ඇහෙනවද කියලා right good හරි ඉතින් හදිස්සියෙම අනපේක්ෂිත විදියට අපේ සාමාන්‍ය පන්ති නතර කරන්න සිද්ධ වුණා ලංකාවේ ඇති වෙලා යයි පවසන තත්ත්වය හින්දා. ඉතින් මම හිතන්නේ ඒ ගැන ඔයාලා දන්නවා ඇති. ඉතින් මම ඒ ගැන පස්සේ කතා කරන්නම් මේ උපකාරක පන්ති නතර කරන්න හේතුව සහ එකපාරටම උපකාරක පන්ති නතර කරපු හේතුව මොකක්ද කියලා මම මේ ක්ලාස් එක මැදදී කතා කරන්නම්. ඉතින් පුතේ අපි සාමාන්‍ය පන්ති තුලදී මේ දවස්වල සාකච්ඡා කරමින් ඉඳී 10 වසර 3 වෙනි පාඩම මම හිතන්නේ 10 වසර 3 වෙනි පාඩමේ අවසාන අධීරයේ තමයි අපි බොහොමයක් පන්තිවල මේ සංඛ්‍යා පද්ධති පරිවර්තන ගැන කතා කරලා අවසන් කරලා අවසානම අධීරයේ තමයි හිටියේ. ඉතින් මම හිතන්නේ හැම පන්තියකම වගේ එක පන්තියක දෙකක විතර වගේ මට මතකයි මම මේ පාඩම අවසන් කරා. ඉතින් අනිත් පන්තිවල මම හිතන්නේ අවසාන තව එක සතියකින් වගේ අවසන් කරන්න පුළුවන් මට්ටමක තමයි තිබුණේ. ඉතින් ඒ හින්දා තමයි මම අද අලුත් පාඩමක් මේ ඔන්ලයින් ක්ලාස් එක තුලින් සාකච්ඡා කරන්න හිතුවේ. සවුන්ඩ් හොඳට ඇහෙනව නේද? කැඩි කැඩි ඇහෙනවා කියලා දරුවෙක් කියලා තියෙන හැම ප්‍රශ්නයක් නැහැ නේ. ඔව් රයිට්. ඉතින් අලුත් පාඩම පටන් ගන්න හිතුවේ ආයේ සාමාන්‍ය පන්ති ඉක්මනින්ම ආරම්භ වෙවි. වැඩි දවසක් මේ විදිහට මේ උපකාරක පන්ති නතර කරලා තියෙන එකක් නැහැ පුතේ. ඉක්මනින්ම ආරම්භ වෙවි. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේ ඒක හින්දා මම සාමාන්‍ය පන්ති ආරම්භ වෙච්ච ගමන් 10 වසර 3 වෙනි පාඩමේ සංඛ්‍යා පද්ධති පරිවර්තන පාඩමේ අපිට ඉතිරි වෙලා තියෙන කේත ක්‍රම සහ ධාරිතාවයන් සම්බන්ධ කොටස් ටික සාකච්ඡා කරලා අවසන් කරන්නම්. ඉතින් ඒ සඳහා පිටු කිහිපයක් ඉඳ තියලා 10 වසර 3 වෙනි පාඩම ආවරණය කරපු පොතේම මේක ලියා ගන්න අද මාතෘකාව අපේ අලුත් පාඩමේ මොකද අද ගොඩක් දරුවෝ අලුතෙන් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ හින්දා මෙන්න මේ මාතෘකාව ලියා ගන්න තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය කියන අපේ 4 වෙනි පාඩම. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය right. මේක ලියා ගන්න පුතේ මාතෘකාව ලියා ගන්න ඉක්මනට පොතේ පිටු කිහිපයක් ඉඳ තියලා ලියා ගන්න හොඳේ. පිටු දෙකක් විතර වගේ ඉඳ තියලා 10 දැන් අපි 10 වසර 3 වෙනි පාඩම සාකච්ඡා කරපු පොතේ පිටු දෙකක් විතර වගේ ඉඳ තියලා මෙන්න මේ මාතෘකාව ලියා ගන්න තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය කියන මාතෘකාව. පිටු දෙකක් විතර වගේ ඉඳ තියලා ලියන්න ගණන් හදපු පොතේ ඔය සංඛ්‍යා පද්ධති පාඩම සාකච්ඡා කරපු පොතේ තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය කියලා මාතෘකාව ලියා ගන්න. right. ඔව් සමහර පන්තිවල මේ මාතෘකාව ලියලා ඇත්තේ සමහර පන්තිවල ගැටලුවක් නැහැ ලියලා තියෙනවා නම් හොඳයිනේ. right. තාර්කික ద్వාර සමග බූලිය බීජ අපරාධව පන්තිය ලියලා ඇත්තේ මට මතක විදියට අපරාධව පන්තියේ right. එතකොට මේ දැන් ඊළඟට අපි නැවත පන්ති පවත්වන ඔන්ලයින් පන්ති පවත්වන අපේ බ්‍රහස්පතිදා උදේටම සාකච්ඡා කරන්නේ සම්මන්ත්‍රණය පුතේ හොඳේ මේ ඉරිදා රාත්‍රී පන්තියේදී තමයි මම මේ පාඩම ආවරණය කරන්නේ මීට අමතරව ඉදිරියේදී ඔන්ලයින් එක්සෑම් සහ තව අමතර සම්මන්ත්‍රණ මම මේ නිවාඩු දවස් ටික තුල නැත්තම් මේ උපකාරක පන්ති නතර කරලා තියෙන කාල සීමාව තුල ඔයාලට පවත්වනවා පුතේ හොඳේ දැන් ඉදිරි දිනයන් වලදී අහඹු ලෙස සම්මන්ත්‍රණ පවත්වනවා සම්මන්ත්‍රණ සහ ඔයාලා මේ පාඩම් අපි කතා කරපු පාඩම් වලට සූදානම් කරනවා මොකද ඔයාලට විභාගයේ තියෙන ඉදිරියේදී ඒ විභාගයේදී ඉහළම ලකුණු මට්ටම් වලට ඔයාලා යන්න ඕන මොකද ICT කියලා කියන්නේ ඔයාලා අතිශය ආදරය කරන විෂයක් හැම ළමයෙක්ම ICT කරන හැම ළමයෙක්ම එයාගේ විෂය නිර්දේශය එයා වැඩියෙන්ම ආස කරන සහ වැඩියෙන්ම ආදරය කරන විෂය තමයි ICT කියලා කියන්නේ මොකද කෙනෙක් ජීවත් කරවන්න පුළුවන් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් මේ විෂය තුල ජීවත් වෙන්න පුළුවන් ඉතින් මේ විෂය තුළ ජීවත් වෙන ඔයාලට ඔයාලා වෙනුවෙන් ඔයාලගේ ලකුණු මට්ටම් විභාගවලදී ලකුණු මට්ටම් ඉහළ නංවන්න මම ඉදිරියේදී සම්මන්ත්‍රණ මාලාවක් මේ ඔන්ලයින් ක්‍රමයට පවත්වනවා. right. පිටු කීයක් විතර ඉඳ තියන්න ඕනද කියලා ආය අහලා තියෙනවා. පිටු දෙකක් විතර ඉඳ තියලා ස්ක්‍රීන් එකේ ওই දර්ශනය වෙන තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය කියලා මාතෘකාව ලියන්න පුතේ.
ඇහෙන්නේ නැහැ කියලා දරුවෙක් කියලා තියෙනවා. අනිත් අයටත් ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් ඒ දරුවගේ විතරක් තියෙන ප්‍රශ්නයක්ද? චුට්ටක් බලන්න. මොකද්ද ගැටලුව කියලා? ගැටලුවක් නෑ නේද? පොඩ්ඩක් මේ වෙලාවේ අන්තර්ජාල සම්බන්ධතාවයත් එක්ක පොඩි ගැටලු ඇති. පොඩ්ඩක් සවුන්ඩ් වැඩි කරගෙන සම්බන්ධ වෙන්න. මම මේකේ වීඩියෝ එකක් දෙනවා. මේ ලෙසන් එකේ වීඩියෝ එකක් දෙනවා. ඉතින් ඒකින්ද චර ගැටලුවක් කරගන්න එපා. යම්කිසි ගැටලු මතුවුනොත් ගැටලු මතුවුනොත් වීඩියෝ එක බලලා සම්පූර්ණ කරගන්න පුළුවන්. රයිට් හරි. එහෙනම් අපි අපේ පාඩම ආරම්භ කරමු. මාතෘකාව තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. රයිට්. ඉතින් මගේ පුතේ අපි පරිගණකයක් ගැන ගත්තාම අපි මේ පාඩම ආරම්භ කරොත් මාතෘකාව ලියලා ඉවරයි නේද හැමෝම? මාතෘකාව ලියලා ඉවරයි නේද? හැමෝම මාතෘකාව ලියලා ඉවරයිනේ? රයිට්. හරි. දැන් හොඳට අහගන්න. හොඳේ? හොඳ අවධානයෙන් අහගන්න. ඉතින් අපි පරිගණකය ගැන කතා කරොත් මගේ පුතේ අපි දන්නවා පරිගණකයක් කියලා කියන්නේ දෘඩාංග සහ මෘදුකාංග වල එකතුවක්. පරිගණකයක් කියන්නේ දෘඩාංග සහ මෘදුකාංග වල එකතුවක්. මොනවද මේ පරිගණකයක දෘඩාංග කියලා කියන්නේ? දෘඩාංග කියලා කියන්නේ අපිට අතට අහු වෙන දේවල්. ඒතකොට මේ අතට අහු වෙන දේවල්නේ අපි 10 වසර දෙවෙනි පාඩමේදී කතා කරන්නේ. මොනවද? ආදානුපාංග, ප්‍රතිදානුපාංග, මතක උපාංග සහ මධ්‍ය සෙකසුම් මේකකය. අපි දන්නවා පරිගණක පද්ධතිය සමන්විත වෙලා තියෙන සියලුම උපාංග අපිට මෙන්න මේ වර්ග හතරට දාන්න පුළුවන්. මොනවද? මම ආයෙ කිව්වොත් අතින් ස්පර්ශ කරන්න පුළුවන් උපාංග ආදානුපාංග, ප්‍රතිදානුපාංග, මතක උපාංග සහ මධ්‍ය සෙකසුම් මේකකයේ විදියට අපිට මේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් උපාංග ටික නම් කරන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපි පරිගණකයේ දෘඩාංග. එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පරිගණක පද්ධතියක් සමන්විත වන දෘඩාංග පරිගණක පද්ධතියක් සමන්විත වෙන දෘඩාංග පරිපත මේ දෘඩාංග සමන්විත වෙලා තියෙන පරිපත වලින් දැන් ඔයාලා පරිගණකයක් ගලවලා බැලුවොත් ඔයා දන්නවා පරිගණකයේ ඇතුලේ ඕන මේ පරිගණකයක් විතරක් නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රොනික උපාංගයක අභ්‍යන්තරයේ ඇතුලේ ඉතා මේ ඉලෙක්ට්‍රොනික පරිපත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉලෙක්ට්‍රික් සර්කිට් ඉලෙක්ට්‍රොනික පරිපත ඒවා කොහොමත් එදිනදා ජීවිතයේදී මේ ඉලෙක්ට්‍රොනික පරිපත භාවිතා වෙනවානේ. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික පරිපතවල හොඳට අහගන්න පරිගණක පද්ධතියක් සමන්විත වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික පරිපතවල තැනුම් මේකකය තමයි පුතේ තාර්කික පරිපත කියලා කියන්නේ. මම කියන එක පැහැදිලි නේද? කම්පියුටර් එක ඇතුලේ තියෙන ඩිවයිසස් තියෙනවානේ. මොනවද පරිගණකයක් ඇතුලේ තියෙන ඩිවයිසස්? මදර් බෝඩ් එක, හાર્ඩ් ඩිස්ක් එක, ඊළඟ ප්‍රධාන මතකයේ විදිහට අපි හඳුන්වන RAM එක, ඊට පස්සේ ප්‍රොසෙසර් එක, CPU එක, ඊට පස්සේ අපි ගත්තොත් ග්‍රැෆික් කාඩ්, සවුන්ඩ් කාඩ් වගේ දේවල්, ඊට පස්සේ ඔප්ටිකල් ඩිස්ක් ඩ්‍රයිව් වගේ දේවල්, පිටතින් සම්බන්ධ කරන ෆ්ලෑෂ් පෙන් ඩ්‍රයිව්, මෙමරි චිප්ස්, ඊළඟට කීබෝඩ්, මවුස් මේ හැම ඩිවයිස් එකකම අභ්‍යන්තරයේ තියෙන්නේ පරිපතයක්, ඉලෙක්ට්‍රොනික පරිපතයක්. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික පරිපතයේ තැනුම් මේකකය, ඉලෙක්ට්‍රොනික පරිපතයේ තැනුම් මේකකය තමයි තාර්කික පරිපතය කියලා කියන්නේ. ඒතකොට මම කියන එක පැහැදිලි ඇති. ඒතකොට මම කියන්නේ පරිගණක පද්ධතියක් සමන්විත වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික පරිපතවල තැනුම් මේකකය තමයි පුතේ තාර්කික පරිපත. පැහැදිලිනේ? ඉලෙක්ට්‍රොනික පරිපත හැදෙන්නේ තාර්කික පරිපත වලින්. ඉලෙක්ට්‍රොනික පරිපත හැදෙන්නේ තාර්කික පරිපත වලින්. තාර්කික පරිපතවල තැනුම් මේකකය පුතේ තාර්කික ద్వාර. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති පරිගණකයක මෘදුකාංගයක් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ අපි ටයිප් කරලා ගහන කෝඩින් ටිකක්, උපදේශ මාලාවක්. හැබැයි පරිගණකයක දෘඩාංගයක් කියලා කියන්නේ තාර්කික ద్వාර වලින් සමන්විත වෙච්ච, තාර්කික ద్వාර වලින් හැදිච්ච තාර්කික පරිපත වලින් සමන්විත වෙච්ච පරිපත විශේෂයක්. එහෙනම් දැන් ඔයාලට අදහසක් එනවා ඇති අපි මේ පාඩම තුලින් මේ 10 වසර දෙවෙනි පාඩම 4 වෙනි පාඩම තුලින් අපි මොකද්ද මේ කතා කරන්න යන්නේ? අපි මේ කතා කරන්න යන්නේ පරිගණකයක තැනුම් මේකකය ගැන සරලවම. ඒතකොට අද නූතනයේ අපි භාවිතා කරන පරිගණකයේ තැනුම් මේකකය වෙන්නේ තාර්කික ద్వාරය. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපේ පාඩම තාර්කික ద్వාරවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයි. රයිට්. අපි ලස්සනට ලියාගමු. පරිගණක පද්ධතියක් සැලකූ විට
ආයේ ගොඩාක් දරුවෝ මැසේජ් දාලා තියෙනවා මොන පොතේද ලියන්න ඕන කියලා. මම පොඩ්ඩක් ආයේ මතක් කරන්නම්. පුතේ ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්නවා කියලා යම්කිසි වෙලාවක් දුන්නාම ඒ වෙලාවට සම්බන්ධ වෙන්න. මොකද ඔයා ඊට පස්සේ සම්බන්ධ වෙද්දී අනිත් දරුවෝ වෙනුවෙන් මම කතා කරපු දේවල් ඔයාට නැවත මට කියන්න වෙනවා. එතකොට ඒ දරුවන්ගේ කාලය අපරාධනේ. රයිට්. අදට විතරක් මම කියන්නම්. පුතේ අපි 10 වසර 3 වෙනි පාඩම සාකච්ඡා කරපු සංඛ්‍යා පද්ධති පාඩම සාකච්ඡා කරපු පොතේ පිටු දෙකක් ඉඩ තියලා මාතෘකාව ලියා ගන්න තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය කියලා. රයිට්? ආයෙනම් අනේ රත්තරන් පුතේ මගෙන් අහන්න එපා. මොකද මම මේ පාඩමක් පටන්ගෙන මේක ලියන් යද්දි කියාගෙන යද්දි ඔයාලා අතරමැදින් අහන ප්‍රශ්න වලට උත්තර දුන්නාම මම අර ගොඩනගාගෙන එන දේ මට කියලා ඉවර කරගන්න බැරි වෙනවා. හොඳේ? තරහ වෙන්න එපා. ඒකින්ද මුලින් ඉඳලම සම්බන්ධ වෙන්න. නැත්තම් YouTube live video එක දීලා තියෙනවා. ඒක මුලින් ඉඳලා බලන්න. live එකක් දීලා තියෙනවනේ. right. ඕක ලියා ගන්න. තාර්කයේ ద్వාර සමග බූලිය බීජ තර්කය. right. අනිත් ළමයි දැන් මුලින් ඉඳලා සම්බන්ධ වෙච්ච දරුවෝ යටින් ලියන්න. පරිගණක පද්ධතියක් සමන්විත වන දෘඩාංග සැලකූ විට පරිගණක පද්ධතියක් සමන්විත වන දෘඩාංග සැලකූ විට පරිගණක පද්ධතියක් සමන්විත වන දෘඩාංග සැලකූ විට ඒවා නිර්මාණය වී ඇති පරිගණක පද්ධතියක් සමන්විත වන දෘඩාංග සැලකූ විට ඒවා නිර්මාණය වී ඇති ඉලෙක්ට්‍රොනික පරිපථවල පරිගණක පද්ධතියක් සැලකූ විට ඒවා නිර්මාණය වී ඇති ඉලෙක්ට්‍රොනික පරිපථවල තැනුම් ඒකකය ලෙසින් හැඳින්වෙනුයේ ඉලෙක්ට්‍රොනික පරිපථවල තැනුම් ඒකකය ලෙසින් හැඳින්වෙනුයේ තාර්කික පරිපථයි තැනුම් ඒකකය ලෙසින් හැඳින්වෙනුයේ තාර්කික පරිපථයි. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ තාර්කික පරිපථ logical circuit කියලා ස්ක්‍රීන් එකේ පේන වචනේ වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ logic circuit මම highlight කරලා තින්නේ logic circuit. තාර්කික පරිපථ logic circuit. ඊළඟ රූලෙන් ඊළඟ ඡේදයෙන් ඊළඟ රූලෙන් ලියන්න. මෙවැනි තාර්කික පරිපථ ගොඩනැගීමේ තැනුම් ඒකකය ලෙසින් හඳුන්වනු ලබන්නේ මෙවැනි තාර්කික පරිපථ ගොඩනැගීමේ තැනුම් ඒකකය ලෙසින් හඳුන්වනු ලබන්නේ තැනුම් ඒකක ලෙසින් හඳුන්වනු ලබන්නේ මෙවැනි තාර්කික පරිපථ ගොඩනැගීමේ තැනුම් ඒකක ලෙසින් හඳුන්වනු ලබන්නේ තාර්කික ద్వාරයි. ස්ක්‍රීන් එකේ පේනවා තාර්කික ద్వාරයි.
මෙවැනි ඉලෙක්ට්‍රොනික පරිපථ ගොඩනැගීමේ තැනුම් ඒකකය ලෙසින් හඳුන්වනු ලබන්නේ තාර්කික ద్వාරයි. තාර්කික ద్వාරයි. right. මෙවැනි තාර්කික පරිපථ ගොඩනැගීමේ තැනුම් ඒකකය ලෙස හඳුන්වනු ලබන්නේ තාර්කික ద్వාරයි. තාර්කික ద్వාර වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා පුතේ logic gates කියලා. තාර්කික ద్వාර වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා logic gates. මේ දෙන ස්පෙලින්ග්ස් මේකෙන් බලලා ලියන්න. logic gates. තාර්කික ద్వාර වරහන් ඇතුළේ ලියන්න තාර්කික ద్వාරයි. logic gates. right. logic gates. මාතෘකාව ලියන්න පුතේ. මාතෘකාව අනුමාතෘකාවක්. තාර්කික ద్వාර logic gates. මාතෘකාව ලියන්න තාර්කික ద్వාර logic gates. 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 right. මාතෘකාව ලියලා ඉවරලා කියන්න පුතේ. මාතෘකාව ලියලා ඉවරද? තාර්කික ద్వාර logic gates. හරිනේ. right. තාර්කික ద్వාර. දැන් මම කියවනේ තාර්කික ద్వාරය කියන්නේ තාර්කික පරිපථවල තැනුම් ඒකකය කියලා. අපි ඒක නැවත වරක් ලියමු උතනින්. ලියන තාර්කික ద్వාරයක් යනු තාර්කික පරිපථයක තැනුම් ඒකකයයි. ලියන්න තාර්කික ద్వාර කියන මාතෘකාව යටින් ලියන්න. තාර්කික ద్వාරයක් යනු තාර්කික පරිපථයක තැනුම් ඒකකයයි. 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 මෙහිදී අප ප්‍රධාන තාර්කික ద్వාර පහක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන අතරම වේගය වැඩිද? වේගය වැඩිද පුතේ? ලියා ගන්න බැරි වුණාද? මම ලියන්න. මෙහිදී අප ප්‍රධාන තාර්කික ద్వාර පහක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන අතර මෙහිදී අප ප්‍රධාන තාර්කික ద్వාර පහක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන අතර මෙහිදී අප ප්‍රධාන තාර්කික ద్వාර පහක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන අතර මෙහිදී අප ප්‍රධාන තාර්කික ద్వාර පහක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන අතර
ඒවා ප්‍රධාන ආකාර දෙකකට ඒවා ප්‍රධාන ආකාර දෙකකට ඒවා ප්‍රධාන ආකාර නැත්නම් ඒවා ප්‍රධාන වර්ග දෙකකට ඒවා ප්‍රධාන වර්ග දෙකකට ඒවා ප්‍රධාන වර්ග දෙකකට වර්ගීකරණය කර දක්වනු ලබයි. ඒවා ප්‍රධාන වර්ග දෙකකට වර්ගීකරණය කර දක්වනු ලබයි. ඒවා ප්‍රධාන වර්ග දෙකකට වර්ගීකරණය කර දක්වනු ලබයි. right ඔයාලා ස්ක්‍රීන් එකේ පෙන්නනවා ওই ප්‍රධාන වර්ග දෙක. එකක් තමයි මගේ පුතේ මූලික තාර්කික ద్వාර. දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ අර පරිගණකයක් සමන්විත වන දෘඩාංග එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය වෙච්ච හැටිනේ. එතකොට මේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කිරීමේ තැනුම් ඒකකයේ විදියටනේ අපි තාර්කික ద్వාර හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ තාර්කික ద్వාර පහක් ගැන අපි මේ පාඩමේදී කතා කරනවා. මේ තාර්කික ద్వාර පහ අපි ප්‍රධාන වර්ග දෙකකට වර්ග කරනවා. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ ඔන්න ඔය තාර්කික ద్వාර වර්ග දෙක. එකක් තමයි මූලික තාර්කික ద్వාර basic logic gates. දෙවෙනි එක සංයුක්ත තාර්කික ద్వාර combinational logic gates. right 1 2 කියලා දාලා තරු දාලා වෙන පාට පෑන් වලින් ඔක ලියා ගන්න පුතේ. වෙන පාට පෑනකින් ලියා ගන්න. මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියන එක මූලික තාර්කික ద్వාර basic logic gates ඊළඟට සංයුක්ත තාර්කික ద్వාර combinational logic gates. right ලියලා ඉවරලා කියන්න. මූලික තාර්කික ద్వාර සංයුක්ත තාර්කික ద్వාර. සමහර දරුවන්ට ස්ක්‍රීන් එක පොඩ්ඩක් පැහැදිලි නැතුව ඇති මගේ පුතේ. එහෙම වෙන්නේ මේ වෙලාවේ ටිකක් අර සිග්නල් ප්‍රශ්න තියෙන හින්දා ඔයා පුළුවන් විදියට මේ කියන එක අහගෙන නෝට් එක ලියා ගන්න. මොකද මම මේකේ වීඩියෝ එක දෙනවා ඔයාලට. මේ වීඩියෝ එක හරහා ඔයාට පුළුවන් නැවත වරක් මේකේ හරි වැරදි අඩුපාඩු හදා ගන්න. හොඳේ. ඉතින් අන්තර්ජාලීය ගැටලු අපිට විසඳන්න බෑ. අන්තර්ජාලයේ ඇතිවෙන දෝෂයන්. ඉතින් අන්තර්ජාල සම්බන්ධතාවය මේ වෙලාවේ කාර්යබහුලයිනේ. මොකද ගොඩක් අය මේ වෙලාවේ ගොඩක් ඔන්ලයින් ක්ලාසස් මේ වෙලාවේ තියෙනවා ගුරුවරුන්ගේ. ඊට අමතරව විවිධ අය ඔන්ලයින් මේ සාමාන්‍යයෙන් 8 9 මේ වගේ වෙලාවන් කියන්නේ ගොඩක් අය මේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙලාවල්නේ. ඉතින් ඒකින්ද මේක අපි කියන්නේ පීක් ටයිම් එක කියලා. මේ පීක් ටයිම් එක කියන්නේ ගොඩක් කාර්යබහුල ටයිම් එකක්. ඉතින් මේ වගේ වෙලාවට ටිකක් ඒ බොඳ වෙන ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ එච්චර හිතන්න එපා. මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා මේ ලෙසන් එක ඉවර වෙලා. හෙට උදේ වෙද්දී ඔයාලට මේ ලයිව් ලෙසන් එකේ වීඩියෝ එක දෙනවා. ඉතින් දැන් ලයිව් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වීඩියෝ එකෙන් අඩුපාඩු හදාගමු අපි. හොඳේ? හරි රයිට්. ඉතින් අපි තාර්කික ద్వාර මාතෘකාව ලිව්වේ මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියලා. එහෙම නේද? මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර. ඒ අර්ථයෙන් අපි පළවෙනි මාතෘකාව කතා කරමු මූලික තාර්කික ద్వාර. පළවෙනි මාතෘකාව ලියන්න මූලික තාර්කික ద్వාර. basic logical gates. basic logic gates. දැන් හොඳ උදාහරණයක් අර අපි මේ උදේ පාන්දර ඔන්ලයින් ක්ලාස් එකක් තිව්වට සාමාන්‍ය පාන්දර 4ට වගේ අපිට මේ ගැටලුව එන්නේ නැහැ ස්ක්‍රීන් එක බොඳ වෙන වගේ ප්‍රශ්නේ.
ඉතින් මේ වෙලාවේ ඔය ප්‍රශ්නේ එන්නේ අර සිග්නල් ගැටලුව හින්දා. මාතෘකාව ලියන්න මූලික තාර්කික ద్వාර basic logic gates. මූලික තාර්කික ద్వාර basic logic gates. අච්චුපතේ තියෙනවා ටික හොඳයි අච්චුපතේ බලලා වාට ලියා ගන්න පුළුවන් පිටු අංකය 116 117 පිටු අංකවල right මාතෘකාව ලිව්වද මූලික තාර්කික ద్వාර කියලා right මූලික තාර්කික ద్వාර හරි දැන් මෙහෙමයි දැන් පොඩ්ඩක් මට කියන්න බැරි වෙච්ච එක කාරණාවක් මම කියන්නම් මේ තාර්කික ద్వාරයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉලෙක්ට්‍රොනික පරිපථයක් කියලා කියන්නේ මගේ පුතේ විද්‍යුතයෙන් ක්‍රියාත්මක වෙන දෙයක් නේ. එතකොට ඉලෙක්ට්‍රොනික පරිපථයක් කියලා කියන්නේ විද්‍යුතය මත තමයි ඒකේ ක්‍රියාකාරීත්වය රඳා පවතින ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. එතකොට තාර්කික පරිපථයක් මම උදාහරණයක් තාර්කික පරිපථයක් මෙහෙම අඳින්නම්. තාර්කික පරිපථයක් මම ඇඳ මෙහෙම. මේක තමයි මගේ තාර්කික පරිපථය. මෙන්න මේ තාර්කික පරිපථයට මගේ පුතේ අපි හැම වෙලාවෙම ලබා දෙන්නේ ඇතුළත් කරන්නේ විද්‍යුතය. එතකොට විද්‍යුතය මේකට ආදානය කරනවා මේ විදිහට. හොඳට මතක තියාගන්න පුතේ අපි මේ දැන් මින් ඉදිරියට තාර්කික ద్వාරවල සහ තාර්කික පරිපථවල රූප සටහන් අඳිනවනේ. තාර්කික ద్వාරවල සහ තාර්කික පරිපථවල රූප සටහන් අඳිද්දී අපි හැම වෙලාවෙම විද්‍යුතය ආදානය කරන පැත්ත අඳින්නේ මේ වම් අත පැත්තේ. මේ පැත්තෙන් තමයි තාර්කික පරිපථයට හෝ තාර්කික ద్వාරයට විද්‍යුතය ලබා දෙන්නේ. එතකොට මේ පැත්තෙන් තමයි පුතේ හැම වෙලාවෙම මෙයා ප්‍රතිදානයක් ලබා දෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ පැත්තෙන් විද්‍යුතය ආදානය වෙනවා මේකට, විද්‍යුතය ඇතුළු වෙනවා. මේ පැත්තෙන් විදුලිය ප්‍රතිදානය වෙනවා. ප්‍රතිදානය වෙනවා. ඒ කියන්නේ එළියට එනවා. හොඳේ එළියට එනවා. මේ පැත්තෙන් ඇතුළු වෙනවා. මේ පැත්තෙන් එළියට එනවා. ඔය විදිහට තමයි මේ තාර්කික පරිපථ සහ තාර්කික ద్వාර කියන ආකාර දෙකම හැසිරෙන්නේ. එතකොට මම නැවත කිව්වොත් අපි දැන් මේ ඉගෙන ගන්න යන තාර්කික පරිපථ සහ තාර්කික ద్వාර තියෙනවනේ. මේවා විද්‍යුතය ලබාගෙන විද්‍යුතය හසුරවන උපකරණ. හරි? මේවා දෘඩාංගමයයි. මේවා තාර්කික ద్వාර තාර්කික පරිපථ මේවා තමයි දෘඩාංග අතට අහු වෙන දේවල්. තේරුණානේ? right. එතකොට තාර්කික පරිපථයක් කියලා කියන්නේ ඊටාම සියුම් ඇහැට පේන්නේ නැති තරම් ඉතා සියුම් පරිපථයක්. මේ තාර්කික පරිපථය මගින් තමයි ඉලෙක්ට්‍රොනික පරිපථයක් ක්‍රියාත්මක කරවීම සිද්ධ වෙන්නේ. right. අපි ඒ ගැන හෙමින් ඉගෙනගෙන යමු. ඉස්සරහට ඉගෙන ගමු. right. දරුවෙක් කාලා දෙනු උදේට පන්ති තිබ්බොත් කරදරද කියලා. උදේටත් තියෙනවා. රැටත් තියෙනවා. ඉස්සරහට දිගට පන්ති ගොඩක් තියෙනවා. හොඳයි. right. කමක් නෑනේ එහෙමනේ. එහෙම කමක් නෑනේ. මම දන්නවා මගේ දරුවෝ ඕන දෙයකට සූදානම් කියලා. නේ ඕන අභියෝගයකට සූදානම්. අපි දන්නවා ගොඩක් වැඩියෙන් වැඩ කරන තරමට තමයි අපිට අපේ ජයග්‍රහණයට යන්න පුළුවන් වෙන්නේ. මේක තරගයක්. මම හැමදාම මගේ පන්තිවලදී මගේ දරුවන්ට කියනවා මේක තරගයක්. මේ තරගෙදී අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ඉදිරියට එන්න. මොකද මේ ඉදිරියට එන කෙනා අනිත් අය පරාජය කිරීමේ චේතනාව නෙමෙයි මගේ පුතේ. අනිත් අයට වඩා සෑම විටම පියවරක් ඉදිරියෙන් ඉන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. මොකද එතකොට තමයි අපේ ජයග්‍රහණය තහවුරු වෙන්නේ. නැත්නම් අපිට ජයග්‍රහණයට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව දරුවෙක් අහලා තියෙනවා චැලෙන්ජ් ටෙස්ට් එක නැද්ද කියලා. තියෙනවා. චැලෙන්ජ් ටෙස්ට් තියෙනවා. කොහොමත් මේ නිවාඩුව දැන් මේ කලින් ගිය අවුරුද්දේ තිබුණා වගේ නෙමෙයි පුතේ. මේ අවුරුද්දේ එහෙම ලොකු කාලයක් මේ විදිහට පන්ති නතර වෙලා තියෙන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා ඉස්කෝල නතර කරේ නැහැ. මේක බොහොම తాවකාලික නතර කිරීමක්. සති කිහිපයකින් ඉක්මනින්ම පන්ති නැවත පටන් ගනි. ඒ වෙච්ච ගමන් අපි සාමාන්‍ය විදිහට වැට්ටික් කරගෙන යනවා. හොඳයි. right. අපි උදේට පන්ති පවත්වනකොට ඇත්තටම මේ අර මේ බොඳ වෙන සද්ද ඇහෙන අඩු වෙන ඒ වගේ ගැටලු ඇත්තටම අඩුයි. හොඳයි. right. අපේ දරුවොත් කියලා තියෙන උදේට ඔන්ලයින් ක්ලාස් ක්වොලිටි කියලා. ඒකට හේතුව අර සිග්නල් ප්‍රශ්න නැති හින්දා. හරි. right. ඉතින් අපි බලමු මූලික තාර්කික ద్వාර මොනවද කියලා. අපිට පුතේ මූලික තාර්කික ద్వාර තුනක් කතා කරන්න තියෙනවා.
මූලික තාර්කික ద్వාර තුනක් අපි කතා කරනවා. මොනවද පුතේ අපි කතා කරන මූලික තාර්කික ద్వාර තුන? අපි මුලින්ම කතා කරනවා පුතේ not ద్వාරය ගැන. not ద్వාරය. ద్వාරයක් කියන්නේ දොරක් වගේ අදහසක් නේ. දොරක් වගේ දෙයක් ద్వාරය. නැත්තම් අපි කියනවා not gate කියලා. අපි එහෙම ලියමු. එහෙම not gate. අපි කියනවා not ద్వාරය. not gate එක. එතන අපි මුලින්ම කතා කරනවා not කියන ద్వාරයක් ගැන. not. එතකොට දෙවෙනි එක අපි කතා කරනවා පුතේ and gate එක. අපි කියනවා කෙටියෙන් මේ අපි සිංහලෙන් කියනවා and ద్వාරය කියලා. and ద్వාරය. අපි and ద్వාරය ගැන කතා කරනවා. තුන්වෙනියට අපි කතා කරනවා මූලික තාර්කික ద్వාරය යටතේ O gate එක ගැන. O gate එක ගැන. O ద్వාරය. right? එතකොට අපි කතා කරන තාර්කික ద్వාර අතුරින් මූලික තාර්කික ద్వාර ආකාර 3යි. මූලික තාර්කික දැන් මෙහෙමනේ මගේ පුතේ අපි දැන් මම ආයේ මේ පාඩමේ කතා කරපු දේ සාරාංශගත කරොත් අපි මේ කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ පරිගණක පද්ධතියක් සමන්විත වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික පරිපථවල තැනුම් මේකක ගැන. තැනුම් මේකකය තමයි තාර්කික ద్వාරය. තාර්කික ద్వාර ප්‍රධාන ආකාර දෙකකට අපි වර්ගීකරණය කරා මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියලා. ඒතර මූලික තාර්කික ద్వාර ආකාර 3 ගැන මේ කතා කරන්නේ. මොනවද පුතේ මූලික තාර්කික ద్వාර ආකාර 3 මාත් එක හයියෙන් කියමු. කියන්න හයියෙන් not ద్వාරය, and ద్వාරය, O ద్వාරය. කියන්න ආයේ not ద్వාරය, and ద్వාරය, O ద్వාරය. කියන්න හයියෙන්. not ద్వාරය, and ద్వාරය, O ద్వාරය. right. ඉතින් ওই විදියට තාර්කික ద్వාර ආකාර 3ක් කතා කරනවා. දැන් ඔයා බලන්න මතකෙන් මේ ద్వාර 3 කියන්න පුළුවන්ද කියලා ඔයාලට? not and O. හරි? මතකෙන් කියන්න පුළුවන්ද බලන්න? මේ ස්ක්‍රීන් එක දිහා බලන්න නැතුව මේක දිහා බලන්න නැතුව ඔයාලට මතකෙන් කියන්න පුළුවන්ද බලන්න කියමු මාත් එක්ක not ద్వාරය and ద్వාරය O ద్వාරය. අය කියන not and O. can I not and O. right. හරි. ඉතින් දැන් මෙන්න මේ ద్వාර ආකාර ටික ගැන තමයි අපි මුලින්ම කතා කරන්නේ. right. අපි ඉතින් මේක ලියාගෙන ඉමු. මේ ద్వාර ටිකේ නම් ටික ලියන් ඉමු. right. මූලික තාර්කික ద్వාර කියලා මාතෘකාව ලිව්වේ. right. ලියමු අපි මෙන්න මෙහෙම. තාර්කික ద్వාරයක් යනු මූලික තාර්කික ద్వාරය යටතේ නෝට් එකක් ලියමු පොඩි. තාර්කික ద్వාරයක් යනු තාර්කික ద్వාරයක් යනු තාර්කික ద్వාරයක් යනු තාර්කික ద్వාරයක් යනු විද්‍යුතය ආදානය කර ගනිමින් විද්‍යුතය ආදානය කර ගනිමින් විද්‍යුතය ආදානය කර ගනිමින් එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ විද්‍යුතය ආදානය කරගෙන එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. තාර්කික ద్వාරයක් යනු විද්‍යුතය ආදානය කරගෙන එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. ඊළඟ මේ වාක්‍ය full stop එකක් තියලා මූලික තාර්කික ద్వාර තුනක් මූලික තාර්කික ద్వාර තුනකි. මූලික තාර්කික ద్వාර වර්ග තුනකි. මූලික තාර්කික ద్వාර වර්ග තුනකි. මූලික තාර්කික ద్వාර වර්ග තුනකි. ලියාගත්තා නේද? ලියා ගන්න බැරි වුණා නම් කියන්න මගේ පුතේ. ලියා ගන්න බැරි වුණා නම් කියන්න. හැමෝම ලියාගත්තා නේද? right. මේ ටික ලියාගමු ලස්සනට මූලික තාර්කික ద్వාර වර්ග 3 බැරි වුණානේ. right. මම කියන්නම් ලියාගත්තු අය මේක ලියන්න. ලියා ගන්න බැරි වෙච්ච අයට මම කියන්නම්.
යන තාර්කික ద్వාරයක් යනු ලියා ගන්න බැරි වෙච්ච අය තාර්කික ద్వාරයක් යනු විද්‍යුතය ආදානය කරගනිමින් තාර්කික ద్వාරයක් යනු විද්‍යුතය ආදානය කරගනිමින් එය යම් ක්‍රියාදාමයක් එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. එය යම් ගණිතමය ක්‍රියාදාමයක් යටතේ ප්‍රතිදානය කරනු ලබන ඒකකයකි. මූලික තාර්කික ద్వාර වර්ග 3කි. ඊළඟ වාක්‍ය මූලික තාර්කික ద్వාර වර්ග 3කි. not and or. right. මේ තුන ලස්සන ලියා ගන්න. මේක ලස්සන ලියා ගන්න. පාට පෑන් පාවිච්චි කරලා ලස්සනට ලියන්න. not ద్వාරය, and ద్వාරය, o ద్వාරය. දැන් ඔය ලියන ගමන් අහගන්න මගේ පුතේ. දැන් මේ මෙතෙන්දි මම කියන්නේ මේ ద్వාර ගණිතමය ක්‍රියාදාමයකින් ක්‍රියාත්මක වෙන්නේ. දැන් පරිගණකයනේ. දැන් පරිගණකය කියන්නේ ඒක ගණිතමයයි. පරිගණකය කියන්නේ ගණිතමය උපකරණයක්. එතකොට අපි දන්නවා අපි කතා කරා සංඛ්‍යා පද්ධති සංකල්පය පරිගණකය තුළ භාවිතා වෙන හැටි. එතකොට ගණිතමය දේවල් ගණිතමය ක්‍රියාදාමයන් පරිගණකය තුළ සිද්ධ වෙන්නේ ඇත්තටම තාර්කික ద్వාර හරහා. මේ එකිනෙක තාර්කික ద్వාරවලට විවිධ වූ ගණිතමය හැකියාවන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් O ద్వාරයට විද්‍යුත් ස්පන්ද එකතු කිරීමේ හැකියාව තියෙනවා. N ద్వාරයට විද්‍යුත් ස්පන්දයන් ගුණනය කිරීමේ හැකියාවක් තියෙනවා. right? ඒ වගේ දැන් අපි තාර්කික ద్వාර පහක් කතා කරනවානේ. මෙන්න මේ තාර්කික ద్వාර පහ පුතේ විවිධ වූ ගණිත කර්මයන්ට අනුකූලව හැසිරෙනවා. තේරුණා නේද? විවිධ වූ ගණිත කර්මයන්ට අනුකූලව තමයි මෙයා හැසිරෙන්නේ. ඒතකොට ඇත්තටම අපි අර විද්‍යුතයේ උච්ච මට්ටම සහ විද්‍යුතයේ පහළ මට්ටම 1 සහ 0 විදියට 1 සහ 0 විදියට පරිගණකයට ආදානය වෙන හැටි තුන්වෙනි පාඩමේදී කතා කරානේ. අන්නේ ආදානය කරගන්න ලබන විද්‍යුත් ස්පන්දයන් සංඛ්‍යාත්මකව ආදානය කරගන්න ලබන විද්‍යුත් ස්පන්දයන් සංඛ්‍යා නිරූපණයෙන් ආදානය කරගන්නවානේ. ආන් ඒක ගණිතමය ක්‍රියාදාමයන්ට ලක් කරන්නේ මෙන්න මේ තාර්කික ద్వාරයන්. ඔන්න සරලව මේ පාඩමේ හරය මම ඔයාලට කියලා දුන්නා. right. මේ ටික ලියලා ඉවරයිනේ. right. එහෙනම් අපි මුලින්ම මාතෘකාව ලියමු not ద్వාරය not gate. අපි මුලින්ම කතා කරන්න යන්නේ අපේ විෂය නිර්දේශයේ මූලික තාර්කික ద్వාරය යටතේ තියෙන සරලම එක්කෙනා, ලේසිම එක්කෙනා not ద్వාරය ගැන. right. මාතෘකාව ලියන්න not ద్వාරය. not ద్వාරය. not gate. not ద్వාරය. not ద్వාරය. not gate. not ద్వාරය. not gate. right. ලියලා ඉවරයි නේද මගේ පුතේ? not ద్వාරය කියලා මාතෘකාව ලිව්වනේ. right. මෙන්න මේ not ద్వාරය රූපමය ආකාරයෙන් අපි අඳින්නේ. අපි අඳිද්දි මේ not ద్వාරය රූපමය ආකාරයෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ විදියට. not ద్వාරය අපි රූපමය ආකාරයෙන් නිරූපණය කරන්නේ මේකට. එතකොට මම කලින් කිව්වාට මතක ඇති ඕනෑම තාර්කික ద్వාරයක විද්‍යුතය ආදානය කරන්නේ වම් පැත්තෙන්, විද්‍යුතය ප්‍රතිදානය කරන්නේ දකුණු පැත්තෙන් කියලා කිව්වනේ. එතකොට මේකට විද්‍යුතය ලබා දෙන්නේ මෙන්න මේ පැත්තෙන්, විද්‍යුතය එළියට ගෙනියන්නේ මේ පැත්තෙන්. එතකොට අපි අර කලින් පාඩමේදී කතා කරපු උච්ච විද්‍යුත් මට්ටම, උච්ච විද්‍යුත් මට්ටම. ඔයාලට මතක ඇති අපි සංඛ්‍යාත්මකව 1යි කියලා නිරූපණය කරා. ඒ වගේම පහළ විද්‍යුත් මට්ටම අපි සංඛ්‍යාත්මකව බිඳුවයි කියලා නිරූපණය කරා. ඒකනේ අපි කිව්වේ පරිගණකයේ ඩිජිටල් කියන්නේ සංඛ්‍යාකිත කියන එක. මොකද්ද සංඛ්‍යාකිත කියන්නේ? බිඳුව සහ 1 කියන එක කියලා. එතකොට බිඳුව සහ 1 විදියට. ඒතර 1 කියලා කියන්නේ පුතේ දැන් මෙතනින් උදාහරණයක් විදියට විද්‍යුතයක් ලබා දුන්නා නම් මේ තාර්කික ద్వාරයට විද්‍යුතයක් ලබා දුන්නා නම් අපි ඒක සංඛ්‍යාත්මකව නිරූපණය කරන්නේ 1 කියලා. එතකොට මෙතනින් 1 කියලා අදහස් වෙන්නේ මේ පැත්තට විද්‍යුතයක් ලබා දුන්නා.
ඒතර විද්‍යුතයක් ලබා දීම 1 කියලා. ඒතර විද්‍යුතයක් ලබා නොදීම බිඳුව කියලා. එතකොට පුතේ මින් ඉදිරියට තාර්කික ద్వාර වලට ආදානයන් අපි තාර්කික ద్వාරයන්ට ලබා දෙන ආදානයන් අඳිනු ලබන්නේ. ඔයාලා පොතේ අඳින්නේ බිඳුව සහ එක පාවිච්චි කරලා. පැහැදිලිනේ? එතකොට ප්‍රතිදානයන් අඳින්නෙත් බිඳුව සහ එක පාවිච්චි කරලා. ඒතකොට ඔයා දන්නවා බිඳුව කියන්නේ විද්‍යුතය නෑ පහළ විද්‍යුත් මට්ටම. එක කියලා කියන්නේ ඉහළ විද්‍යුත් මට්ටම. එහෙම නැත්නම් උච්ච විද්‍යුත් මට්ටම කියලා. පැහැදිලි නේද? රයිට් හරි. දරුවෙක් අහනවා පිටු කීයක් ලිව්වද කියලා. මම හිතන්නේ පිටුවක් විතර වගේ දැන් ලියලා ඇති මගේ පුතේ. පිටුවක් විතර වගේ ලියලා ඇති. හොඳේ? රයිට්. හරි නේද? රයිට්. එතකොට නොට් ద్వාරය කියලා ලිව්වේ. අපි නොට් ద్వාරයේ මේ සම්මත සංකේතය අඳන් ඉමු. මේක ඇඳගෙන ඉන්නකො මගේ පුතේ. මේ රූප සරහන මෙන්න මේ සම්මත සංකේතය. මේක සාමාන්‍යයෙන් දැන් ඔයා පොතේ අඳිද්දී දැන් පොතේ මෙහෙම රූල් තියෙනවානේ. ඔහොම රූල් සාමාන්‍ය රූල් ඔහොම දෙකකට සෙට් වෙන්න වගේ අඳ ගන්නකො ඔහොම රූල් තියෙනකොට. ඒතකොට මේ රූල් දෙකක් මේ හොඳේ. මෙතනින් තව රූලක් කොහොම. මෙහෙම ලස්සනට අඳ ගන්න පොතේ රූල් වල ටිකක් ලොකුවට පාට පෑන් පාවිච්චි කරලා. දරුවෙක් කියනවා මම කතා කරනේම හොඳට ඇහෙනවලු ඒත් මම කැඩි වගේලු පේන්නේ අර සිග්නල් ප්‍රශ්නේ තමයි පුතේ තියෙන්නේ හොඳේ. රයිට් වීඩියෝ එක දෙනවනේ. ඒකෙන්ද ගැන එච්චර හිතන්න එපා. හරි මේක ලස්සනට අඳ ගන්න. මේක ලස්සනට අඳ ගන්න. රයිට් මේක ඇඳලා ඉවරද? මේක ඇඳලා ඉවරයිනේ. රයිට් ලියන්න යටින් ලියමු අපි. යටින් ලියමු. ඉහත රූපයේ දැක්වෙනුයේ not ద్వාරයේ සම්මත සංකේතයයි. ඉහත රූපයේ දැක්වෙනුයේ not ద్వාරයේ සම්මත සංකේතයයි. ඉහත රූපයේ දැක්වෙනුයේ not ద్వාරයේ සම්මත සංකේතයයි. වෙන පාට පෑනකින් ලියන්න එතනටම මෙහි නැත්නම් මෙය වෙන පාට පෑනකින් ලියන්න මෙය එයට ආදානය කරනු ලබන විද්‍යුත්මය තර්ක සංඥාව පාට ස්ක්‍රීන් එකේ පේනවා දැන් මෙය එයට ආදානය කරනු ලබන විද්‍යුත්මය තර්ක සංඥාව logic signal කියන එක. තර්ක සංඥාව ස්ක්‍රීන් එකේ පේනවා බලලා ලස්සනට ලියා ගන්න. තර්ක සංඥාව හඳුනාගෙන එහි අනුපූරකය මෙය එයට ආදානය කරනු ලබන තර්ක සංඥාව හඳුනාගෙන එහි අනුපූරකය
එහි අනුපූරකය. පුතේ අනුපූරකය කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධය කියන එක. අනුපූරකය කියන්නේ ප්‍රතිවිරුද්ධය. දැන් උදාහරණයක් 1 ගේ ප්‍රතිවිරුද්ධය තමයි බිඳුව. බිඳුවේ ප්‍රතිවිරුද්ධය තමයි 1. තේරුණානේ? 1 ප්‍රතිවිරුද්ධය බිඳුව, බිඳුවේ ප්‍රතිවිරුද්ධය 1. ඒ කියන්නේ අනුපූරකය. දැන් 1 ගේ මෙයා 1 අනුපූරකය 0. 0 ගේ අනුපූරකය 1. පැහැදිලිනේ? අනුපූරකය කියන්නේ හැම වෙලාවෙම ප්‍රතිවිරුද්ධය. හොඳයි? අනිත් පැත්ත. ඔව් කිව්වොත් නෑ කියනවා වගේ. yes කිව්වොත් no කියනවා වගේ. true කිව්වොත් false කියනවා වගේ. ඒ වගේ හැම වෙලාවෙම අනුපූරකය කියලා කියන්නේ යම් කිසි දෙයක ප්‍රතිවිරුද්ධය. අනුපූරකය ප්‍රතිවිරුද්ධය. right? එහෙනම් වරහන් ඇතුලේ ලියමු ප්‍රතිවිරුද්ධය කියලා. අනුපූරකය කියලාපු තැනට ප්‍රතිවිරුද්ධය කියලා ලියන්න. අනුපූරකය ප්‍රතිවිරුද්ධය. ඒක අපහු කියන්න කියලා තියෙනවා. මම අපහු පොඩ්ඩක් අපහු කියන්නම් මගේ පුතේ කියපු ටික. මෙය එයට ආදානය කරනු ලබන විද්‍යුත්මය තර්ක සංඥාව මේ ස්ක්‍රීන් එකේ තියෙන ටිකම තමයි මම කිව්වේ. මෙය එයට ආදානය කරනු ලබන විද්‍යුත්මය තර්ක සංඥාව හඳුනාගෙන විද්‍යුත්මය තර්ක සංඥාව හඳුනාගෙන එහි අනුපූරකය වරහන් ඇතුලේ ප්‍රතිවිරුද්ධය. එහි අනුපූරකය වරහන් ඇතුලේ ප්‍රතිවිරුද්ධය. එහි අනුපූරකය ප්‍රතිවිරුද්ධය වරහන් වහලා ප්‍රතිදානය කරනු ලබයි. අනුපූරකය ප්‍රතිදානය කරනු ලබයි. අනුපූරකය ප්‍රතිදානය කරනු ලබයි. අනුපූරකය ප්‍රතිදානය කරනු ලබයි. අනුපූරකයට අපි කියනවා කම්ප්ලිමන්ට් එක කියලා. හරිද? අනුපූරකය ප්‍රතිදානය කරනු ලබයි. අනුපූරකය ප්‍රතිදානය කරනු ලබයි. right. එහෙනම් ඉතින් හරි ලේසි. මං කියපු එක තේරුණා නේද මගේ පුතේ? අනුපූරකය ප්‍රතිදානය කරනවා කියලා කියන්නේ මෙයා හැම වෙලාවෙම එයාගේ ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනවා. එතකොට මට කියන්න අපි මේකට විද්‍යුත් ස්පන්දයක් සැපෙව්වොත් මෙයා ප්‍රතිදානයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙයාට අපි උදාහරණ මෙහෙම හිතමු. අපි මුලින්ම හිතමු අපි මෙයාට 0 නැත්තම් පහළ විද්‍යුත් මට්ටමක තමයි මෙයාව පවත්වා ගන්න. ඒ කියන්නේ විද්‍යුතයක් ලබා දෙන්නේ නැහැ. අර පහළ විද්‍යුත් මට්ටමේ මෙයා පවත්වා ගන්නකොට මේ පැත්ත උච්ච විද්‍යුත් මට්ටම වලටපත් වෙනවා. ඒ කියන්නේ මේ පැත්ත බිඳුව නම් මේ පැත්ත 1 වෙනවා. මෙහෙන් බිඳුව ආදානය කරද්දි මෙහෙන් 1 ප්‍රතිදානය වෙනවා. මෙහෙන් 1 ආදානය කරද්දි මෙහෙන් බිඳුව ප්‍රතිදානය වෙනවා. දැන් පැහැදිලි නේද? හැම වෙලාවෙම මේ නොට් ద్వාරය හැසිරෙන්නේ ඒකේ ආදානයේ අනුපූරකය කම්ප්ලිමන්ට් එක විදියට. ආදානය බිඳුව නම් ප්‍රතිදානය 1යි. ආදානය 1යි නම් ප්‍රතිදානය බිඳුවයි. තේරුණා නේද මගේ පුතේ? දැන් උදාහරණයක් විදියට මම ගත්තොත් මේක මෙහෙම මම ගන්නවා ආදානය A කියලා ප්‍රතිදානය Q කියලා ගන්න. ආදානය A කියලා ගන්නවා ප්‍රතිදානය Q කියලා ගන්නවා. මම අඳිනවා වගුවක් A සහ Q. අන්න මගේ වගුව. A කියලා කියන්නේ ආදානය Q කියලා කියන්නේ ප්‍රතිදානය. A බිඳුව නම් Q 1යි A 1 නම් Q බිඳුවයි. පැහැදිලිනේ? හැම විටම ආදානයේ අනුපූරකයේ ප්‍රතිදානය කරනවා. right. ඔයා අර කලින් මේක ඇඳලානේ. මේ ඇඳපු එකේ මේ පැත්ත A මේ පැත්ත Q කියලා නම් කරගන්න. right. යටින් ලියන්න යටින් නතර කරපු තැනින් මේ ඊළඟ ඡේදෙන් සාමාන්‍ය පාටින් ලියන්න. නොට් ద్వාරය සෑම විටම යටින් ලියන්න සාමාන්‍ය පාටින් නොට් ద్వාරය සෑම විටම ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් නොට් ద్వාරය සෑම විටම ආදානයේ අනුපූරකය කම්ප්ලිමන්ට් එක අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් නොට් ద్వාරය සෑම විටම ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් නොට් ద్వාරය සෑම විටම ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින්
ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් ආදානය ඒ ලෙස හා ප්‍රතිදානය කිව් ලෙස සලකා 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 වෙන පාට පෑනකින් ලියන්න වෙන පාට පෑනකින් ආදානය ඒ ලෙස හා ප්‍රතිදානය කිව් ලෙස සලකා වෙන පාට පෑනකින් එහි සත්‍යතා වගුව මම ආයත් මුලින් ඉඳලා කියන්නම් නොද්වාරය සෑම විටම එහි ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් නොද්වාරය සෑම විටම එහි ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනු ලබන බැවින් ආදානය ඒ ලෙස හා ප්‍රතිදානය කිව් ලෙස සලකා ආදානය ඒ ලෙස හා ප්‍රතිදානය කිව් ලෙස සලකා වෙන පාට පෑනකින් එහි සත්‍යතා වගුව ගොඩනැගූ විට එහි සත්‍යතා වගුවට අපි ඉංග්‍රීසියෙන් කියනවා truth table එක කියලා මගේ පුතේ truth table එක සත්‍යතා වගුව කියන තැන වරහන් ඇතුළේ ලියන්න truth table truth table එකක් තියාගන්න වරහන් ඇතුලේ truth table කියන එක truth table හරිනේ එහි සත්‍යතා වගුව truth table ගොඩ නැගූ විට කියලා ක්‍රමාවක් දාලා මෙන්න මගේ පුතේ සත්‍යතා වගුව බිඳුව ආදානය කරොත් එක ප්‍රතිදානය කරනවා එක ආදානය කරොත් බිඳුව ප්‍රතිදානය කරනවා දැන් මට කියන්න මගේ රත්තරන් පුතේ මම මේ කියලා දීපු ටික ඔයාලට තේරුණාද වෙන මුකුත් නෙමෙයි නොද්්වාරේ හැසිරීම ඔයාලට තේරුණාද ඒ තේරුණා නම් හොඳටම ප්‍රමාණවත් කියන්න මට හැමෝම මේ වෙලාවේ ලයිව් සම්බන්ධ වෙන ඉන්නවා ළමයි 300කට ආසන්න ප්‍රමාණයක් මට කියන්න මේක තේරුණානේ right YouTube live ඉන්න අය කො YouTube live right good බොහොම හොඳයි බොහොම සතුටුයි right මෙන්න මේක පාට පෑන් පාවිච්චි කරලා ලස්සනට ලියා ගන්න ඒක තේරුණා නම් එච්චරයි මේක ඊට වැඩි දෙයක් මම කියලා දුන්නේ නැහැ මම කිව්වේ ආදානයේ අනුපූරකය මොකක්ද අනුපූරකය කියන්නේ ප්‍රතිවිරුද්ධය ප්‍රතිදානය කරනවා පැහැදිලිනේ right බොහොම හොඳයි මේක ඇඳ ගන්න පුතේ මගේ පුතේ ලස්සනට මෙන්න මේක ඇඳ ගන්න ලස්සනට වගුව right right මේක ඇඳලා ඉවරලා කියන්න සත්‍යතාව වගුව ඇඳලා ඉවර වෙලා මේක ඇඳලා ඉවර වෙලා ඉස්සරහින් මේකත් ලියන්න උච්ච විද්‍යුත් මට්ටම 1 පහළ විද්‍යුත් මට්ටම බිඳුවයි හොඳේ පහළ විද්‍යුත් මට්ටම බිඳුවයි මේකත් ලියා ගන්න පුතේ හොඳේ මේකත් ලියා ගන්න මේ සත්‍යතාව වගුව ඉස්සරහින් මේකත් ලියා ගන්න. උච්ච විද්‍යුත් මට්ටම 1 පහළ විද්‍යුත් මට්ටම 0. right හරිනේ. හරි. ඉතින් මම චැලෙන්ජ් කරනවා මේක මේ විදියට ඔයාට වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ මගේ පුතේ. විද්‍යුත් මට්ටම කියන්නේ මොකද්ද? විද්‍යුත් මට්ටම කොහොමද සංඛ්‍යාත්මකව නිරූපණය වෙන්නේ? ඒක තමයි මේ තාර්කික සත්‍යතා වගුව තුලින් තාර්කික පරිපතේ හැසිරීම සත්‍යතා වගුව තුලින් පෙන්වන්නේ කියලා කිසිම ගුරුවරයෙක්ගෙන් ඔයාට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ පුතේ. මම එහෙම කියන්නේ පහුගිය අවුරුදු කිහිපයක
අපේ දරුවෝ මට ඇවිල්ලා කියපු දේවල් අනුව. ඔයාලගේ අයියලා අක්කලා දරුවෝ මට ඇවිල්ලා කියපු දේවල් අනුව තමයි මේක කියන්නේ. ඉතින් ඒකින්දා මේ උගන්වන සෑම වචනයක්ම මගේ පුතේ හොඳින් අවබෝධ කරගන්න. හොඳින් තේරුම් ගන්න. මොකද ඔයාට ඉදිරියට යන්න හරිම ලේසියි මගේ පුතේ. ඔයාට ඔයාගේ ගමන අනිත් අයට සාපේක්ෂව ඉදිරියට ගෙනියන්න හරිම ලේසියි මගේ පුතේ. කරන්න තියෙන එකම දෙයයි සෑම මොහොතක්ම සෑම විනාඩියක්ම අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්න. මම ඔයාට කියන්නේ පාඩම් කරන්න වැඩ කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔයා ඔයාගේ අනාගතයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයා ඔයාගේ කාලය ආයෝජනය කරන්න. අද අපි සල්ලි ඉතුරු කරොත් තව කාලෙකින් අපිට ඒ සල්ලි පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි සල්ලි ඉතුරු කරා කියලා සල්ලි වල වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අඩු වෙනවා මිසක්. ඔයා දන්නවා සල්ලි වල වටිනාකම එන්න අඩු වෙනවා. මුදල් වල වටිනාකම. හැබැයි ඔයා දැනුම ආයෝජනය කරොත් ඔයා ඔයාගේ මනස තුල දැනුම ආයෝජනය කරගත්තොත් මගේ පුතේ ඒකේ වටිනාකම එන්න වැඩි වෙනවා. එතකොට අදට වඩා හෙට දවසේදී ඔයා මේ ආයෝජනය කරන දැනුමේ වත්කමින් වටිනාකමින් ඔයා දෛනිකව මාසිකව සෑහෙන වැටුපක් උපයාවි. ආන් එදාට ඔයාට මූල්‍යමය නිදහසකින් ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සෙකුට තියෙන්න ඕන නිදහස අතර මම දකින ලොකුම නිදහස තමයි පුතේ මූල්‍යමය නිදහස. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් තමයි හිතට දැනෙන පරිදි තමන්ගේ හිතට අවශ්‍ය පරිදි ඉටු කර ගැනීමට නම් තමන්ට අවශ්‍ය දේවල් තමන්ගේ අවශ්‍යතා තමන්ගේ හිත සතුටු වෙන පරිදි ඉටු කරගන්න නම් වාට මූල්‍යමය නිදහස තියෙනවා. මූල්‍යමය නිදහස තියෙන නම් මගේ පුතේ ඒට ගැළපෙන රැකියාවක වෘත්තියක ඔයා නියැලෙන්න ඕන අනාගතයේදී. එතකොට එහෙම නියැලෙන්න නම් ඒකට අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් වලින් ඔයා සන්නද්ධ වෙන්න ඕන. අන්නේ ගමන 10 වසරේ ඉන්න ඔයා අද ඉඳලම ආරම්භන්න ඕන මගේ පුතේ. හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන මේක තරංගයක්. දැන් උදාහරණයක් මම කියනවා ගාල්ල දිස්ත්‍රික්කයේ උදාහරණයකට ගත්තොත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉගෙන ගන්න ආසන්න වශයෙන් ඔයාගේ වයසේ ඉන්න ළමයි මං හිතන්නේ 10000කට විතර ආසන්න ප්‍රමාණයක්. අතරින් පුතේ වෛද්‍ය විද්‍යාලයට ගන්න ළමයි 100ක් 100ක් විතර වගේ සුළු ප්‍රමාණයක්. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ඉලක්කය වෙනුවෙන් මේ අනිත් පිරිසත් එක්ක තරඟයක් කරන්න. මේ තරඟෙන් පළමු 100 දෙනා තමයි පුතේ වෛද්‍ය විද්‍යාලයට තෝරගන්නේ. පළමු 100 දෙනා 150 දෙනා මට මතක විදියට ඉංජිනේරු පිටවලට තෝරගන්න. ඉතින් ඔයාගේ අනාගත ජයග්‍රහණය වෙනුවෙන් ඔයා ලොකු දැවැන්ත තරඟයක නිරත වෙන්න ඕන මගේ පුතේ. ඉතින් මේ තරඟය වෙනුවෙන් ඔයා සෑම මොහොතක්ම ආයෝජනය කරන්න ඕන. ඔයා එහෙම ආයෝජනය නොකරොත් ඔයාගේ වටා ඉන්න අනිත් පිරිස හෙමින් තමන්ගේ කාලය අධ්‍යාපනික ආයෝජනයක් සිද්ධ කරමින් එයා ඉදිරියට යනවා මගේ පුතේ. එතකොට නිකම්ම ඔයා පරාජය වෙලා. ඔයා නිකන් ඉන්නකොට මගේ පුතේ. ඔයා නිකන් ඉන්නකොට ඔයාගේ යාළුවා ඉදිරියට යනවා නම් ඔයා නිකම්ම පරාජය වෙලානේ මගේ පුතේ. ඔයා පිටිපස්සට ඇවිල්ලා. ඔයා ඉස්සරහට යන්නේ නැහැ කියන්නේ ඔයා පිටිපස්සට එනවා කියන එක. තේරුණානේ? එතකොට අර මම දැක්ක අස්සර කතාවක් කියලා තියෙනවා. දුවන්න බැරි නම් ඇවිදින්න. ඇවිදින්න බැරි නම් බඩ ගන්න කියලා. මොකද එහෙම හරි අද ඉන්න තැනට වඩා පියවරක් හරි ඉදිරියට යන්න ඕන හින්දා. තේරුණානේ? රයිට්. හරි. එහෙනම් අපි මේක ඇඳා මේ ටිකත් ලිව්වා මගේ පුතේ. හරි නේද? රයිට්. එහෙනම් අපි ඊළඟට බලමු මේක දැන් මම කිව්වනේ මගේ පුතේ මේක නිකන් ගණිතමය ක්‍රියාදාමයක් නෙමෙයි. ගණිතමය ක්‍රියාදාමයක්. තවම දැන් ඉස්සරහට තමයි අපි මේ ගණිතමය ක්‍රියාදාමය ගොඩක්ම කතා කරන්නේ. මම මේකට ලියනවා දැන් මේ තියෙන්නේ මේක මගේ පුතේ මේ තියෙන්නේ නොට් ද්වාරයේ සම්මත සංකේතය. මේ මොකද්ද? නොට් ද්වාරයේ සම්මත සංකේතය. මේ තියෙන්නේ නොට් ද්වාරයේ සත්‍යතා වගුව. මේ නොට් ද්වාරයේ සත්‍යතා වගුව. මේ සම්මත සංකේතය මේ නොට් ද්වාරයේ සත්‍යතා වගුව. ඊළඟට අපි නොට් ද්වාරයේ බූලීය බීජ ප්‍රකාශනය ලියනවා. මොකද්ද අපි ලියන්නේ? බූලීය බීජ ප්‍රකාශනය. රයිට්. අපි ඒකට කියනවා බූලියන් බූලිය බීජ ප්‍රකාශනය අපි කියනවා බූලියන් ලොජික් එක කියලාත් අපි කියනවා. මෙන්න මෙහෙමයි ලියන්නේ. අපි මේකට අදාළ බූලිය බීජ ප්‍රකාශනය ලියනවා q සමානයි ප්‍රතිදානය සමානයි පුතේ a ගේ අනිත් පැත්ත. a ගේ ප්‍රතිවිරුද්ධය අපි මෙන්න මේ ඩෑෂ් එකකින් පෙන්නන්නේ. මේකට අපි කියනවා a ඩෑෂ් කියලා. q සමානයි a ඩෑෂ්. රයිට්. මේක ප්‍රොනවුන්ස් කරන්න ඕන. මේක උච්චාරණය කරන්න ඕන a ඩෑෂ් කියලා. q සමානයි a ඩෑෂ් කියන මාත් එක්ක q සමානයි a ඩෑෂ්. මේ තියෙන්නේ නොට් ද්වාරයේ බූලීය බීජ ප්‍රකාශනය. හරි? රයිට්. ලියමු අපි මේකත් ලියාගමු. මේක ලියලා කොටු කරන්න පුතේ. ඔතන පහලින් මේක ලියලා මෙහෙම කොටු කරා.
Q සමානයි A dash. A dash ගෙන් අදහස් වෙන්නේ A ගේ ප්‍රතිවිරුද්ධය කියන එක. මේ A සමානයි 1යි නම් A dash සමානයි බිඳුවයි පුතේ. A සමානයි 1 නම් A dash සමානයි බිඳුවයි. A කියන්නේ A සමානයි බිඳුව නම් A dash කියන්නේ 1යි. ඒ කියන්නේ හැම වෙලාවෙම A ගේ ප්‍රතිවිරුද්ධය තමයි A dash කියලා අදහස් කරන්නේ. ඒක තේරුණානේ? මේකත් ලිව්වනේ? right. මෙතන ඉස්සරහින් ලියන්න නොට්ද්වාරයේ බූලිය බීජ ප්‍රකාශනය. මෙතන ඉස්සරහින් ලියන්න නොට්ද්වාරයේ බූලිය බීජ ප්‍රකාශනය. 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 හරි නේද මගේ පුතේ? right. හරි. දැන් මෙහෙ බලා ගන්න. දැන් වෙන වැඩ නතර කරන්න. දැන් ටිකක් වෙහෙසයි මහන්සි වගේ නම් වතුර එකක් මම කියලා ඇති ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙද්දී ලොකු වතුර බෝතලයක් ළඟින් තියාගන්න. හොඳේ ලොකු වතුර බෝතලයක් ළඟින් තියාගන්න. නිරන්තරයෙන් වතුර බොන්න මගේ පුතේ. එතකොට ඔයාට අර නිදිමත ගතිය සහ අර අලස බව නැති වෙලා යාවි. ගොඩක් බඩ පිරෙන්න වතුර බොන්න. right. හරි. දැන් වතුර එකක් එහෙම බීලා වාඩි වෙලා නම් ඉන්නේ පොඩ්ඩක් නැගිටලා නැවත බොහොම උද්‍යෝගිමත්ව මේකත් එක්ක සම්බන්ධ වෙන මම ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්න හදන්නේ. එතකොට මේ වෙනකොට මම ඔයාට නොට්ද්වාරයේ සම්මත සංකේතය, නොට්ද්වාරයේ සත්‍යතා වගුව, නොට්ද්වාරයේ බූලිය බීජ ප්‍රකාශනය ගැන කියලා දීලා තියෙනවා. එතකොට මම ඊළඟට කියලා දෙන්න යන්නේ මෙන්න මේ නොට්ද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය ගැන. right. එතකොට තාර්කික ద్వාරයක් තුලින් ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය වුණේ. මම දැන් ඉලෙක්ට්‍රොනික පරිපථය අඳිනවා. දැන් උදාහරණයක් මම ගත්තොත් බල්බ් එකක්. මේ තියෙන්නේ බල්බ් එකක්. right. ඊළඟට මම ගන්නවා බැටරියක්, විදුලි කෝෂයක්. අපි දන්නවා විද්‍යාවිදි ඔයාලා ඉගෙන ගන්නවා බල්බයක් නිරූපණය කරන සම්මත සංකේතයේ ස්ටෑන්ඩඩ් සිම්බල් එක මේක. ඊළඟ බැටරි එකක් නිරූපණය කරන ස්ටෑන්ඩඩ් සිම්බල් එකක් මේක. දැන් වයර් එකක් අරගෙන මම මෙහෙම මේකට විදුලිය සපයලා මේ පැත්තෙන් මෙහෙම විදුලිය සැපෙව්වොත් ඔයා දන්නවා අනිවාර්යයෙන්ම මේ බල්බ් එක දැල් වෙනවා. අනිවාර්යයෙන්ම මේ බල්බය දැල් වෙනවා. මොකද බල්බයට අග්‍ර දෙකෙන්ම විදුලිය ලැබිලා තියෙන්නේ. විදුලිය ලැබුණාම බල්බය දැල් වෙනවනේ. මේකේ කිසිම ස්විච් එකක් හෝ කිසිම දෙයක් දක්වලා නැහැ. බල්බය දැල් වෙනවා. හැබැයි මම මේක මෙහෙම අදින්නම් තවත් ආකාරයකින් මේ පැත්තෙන් මම බල්බ් එකක් අඳින්නම් මෙහෙම. ඔයාලා දැකලා තියෙනවානේ බල්බ් එකක් කොහොම LED බල්බ් එකක් ගත්තොත්. මේ තියෙන බල්බ් එකේ අග්‍ර දෙක කියලා හිතන්න. ඔන්න වයර් එකක් ගත්තා. මෙහෙම වයර් එකක් ගත්තා. ඔන්න බැටරියක් තිබ්බා. දැන් අපි දන්නවනේ මේ බල්බ් එක පත්තු වෙනවා කියලා. දැන් අපි දන්නවා මෙහෙම කරොත් බල්බ් එකට විදුලිය සැපෙවුනහම බල්බ් එක පත්තු වෙනවා. එහෙම නේද මගේ පුතේ? බල්බ් එක පත්තු වෙනවා. එතකොට මේකම තමයි මම සම්මත සංකේත පාවිච්චි කරලා මේ ඇඳලා තියෙන්නේ. හොඳේ? මේකම තමයි මේ සම්මත සංකේත පාවිච්චි කරලා මේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් විදියට නැවත ඇඳලා තියෙන්නේ. පැහැදිලිනේ මේක. දැන් මට කියන්න මම තව වයර් කෑල්ලක් අරන් මේ තව වයර් කෑල්ලක් අරන් මෙන්න මේ අග්‍ර දෙක මෙහෙම ෂෝට් කරොත් මොකද වෙන්නේ? බල්බ් එක පත්තු වෙනවද? මොකද වෙන්නේ? මම කරන්නේ වයර් කෑල්ලක් අරන් බල්බ් එකේ අග්‍ර දෙක එකිනෙක සම්බන්ධ කරනවා. මට දැන් කියන්න බල්බ් එකට මොකද වෙන්නේ කියලා. තවදුරටත් බල්බ් එක දැල් වෙලා තියෙනවද? බල්බ් එක නිවෙනවද? දැන් මොකද වෙන්නේ බල්බ් එකට? අග්‍ර දෙක වයර් එකකින් ඔහම ෂෝට් කරා. බල්බ් එක නිවෙනවා නේ. එතකොට මම මේක ෂෝට් කරපු ගමන් බල්බ් එක නිවෙනවා. මම මෙතෙන්ට දානවා පොඩි ස්විච් එකක්. මම මේ වයර් එකට දා ගන්නවා මෙහෙම ස්විච් එකක්. මෙහෙම ස්විච් එකක් දානවා. මම මේකේ ඇන්දොත් මට පුළුවන් ඔන්න ඔහොම අදින්න. right? මම කියනවා මේ ස්විච් එක මේ ස්විච් එක A කියලා ස්විච් එකක්. A කියලා ස්විච් එකක්. දැන් මේ ස්විච් එක ඕෆ් අවස්ථාවේ තියෙන්නේ. ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ.
ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි බල්බය දැල් වෙනවද? මේ ස්විච් එක A කියන ස්විච් එක A කියලා ස්විච් එක A කියන්නේ ස්විච් එකක්නේ. මේ A කියන ස්විච් එක මම මෙහෙන් ලියන්නම්. ඒ ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි බල්බ් එකට මොකද වෙන්නේ? ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි බල්බ් එක ඔන් වෙනවා. එහෙම නේද? ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි බල්බ් එක ඔන් වෙනවා. මට කියන්න මම ස්විච් එක ඔන් කරොත්. ඔන්න මම දැන් මේ ස්විච් එක ඔන් කරනවා. ඔන්න මම ස්විච් එක ඔන් කරා. මේ ස්විච් එක ඔන් කරාම බල්බ් එක මොකද වෙන්නේ? ස්විච් එක ඔන් කරාම බල්බ් එක ඕෆ් වෙනවා. බල්බ් එක ඕෆ් වෙනවා. එහෙමනේ? right. එතකොට ඔන් වීම 1 ලෙසත් ඕෆ් වීම 0 ලෙසත් සැලකුවොත් ඔයාලට පැහැදිලි ඇති මම ඉස්සෙල්ලා අඳපු සත්‍යතා වගුවම නේද පුතේ මේ තියෙන්නේ. ඒ සත්‍යතා වගුවමනේ. එතකොට ඔයාලට දැන් පැහැදිලිද මම මේ ඇන්දේ නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය කියලා. දැන් තේරෙනවනේ? නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය. right. එහෙනම් නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය කියලා ලියලා නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය කියලා ලියලා මේක ස්විච් එකක් මේක බල්බ් එක මම ගන්නවා Q කියලා Q බල්බය Q බල්බය right ඉලෙක්ට්‍රොනික පරිපථය අද නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය කියලා මේක ඇඳ ගන්න. නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය කියලා මේක ඇඳ ගන්න. Q bulb මේක ඇඳලා මේකත් අඳින්න හොඳයි. මේක ඇඳලා මේකත් අඳින්න. ඇඳලා ඉවරලා කියන්න හොඳේ. මේ දෙකම අඳින්න ඕන. හරිද පුතේ? ඉවරයිද? මෙතන මම ලියලා තියෙන Q bulb කියලා. Q bulb මම පුංචියට ලියලා තියෙන Q එක Q bulb. හොඳයි. හරිනේ? right. ඔන්න එහෙනම් නොට් ద్వාරය ගැන අපි සියලුම කරුණු ඉගෙන ගත්තා. අපි යටින් ලියමු ඉහතින් දැක්වෙනුයේ යටින් ලියන්න ඉහතින් දැක්වෙනුයේ ඉහතින් දැක්වෙනුයේ ඉහතින් දැක්වෙනුයේ ඉහතින් දැක්වෙනුයේ නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා ඉහතින් දැක්වෙනුයේ නොට් ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධ වගුවයි.
ඉහතින් දැක්වෙනුයේ නොට්ද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවයි. ඉහතින් දැක්වෙනුයේ නොට්ද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවයි. එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවයි. නොට්ද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවයි. right. හරි. ඉතින් අපි ඊළඟ මාතෘකාවට යමු. හරිනේ මාන්නද? කියපු එක ආයෙ කියන්නකෝ කියලා දරුවෙක් කියලා තියෙනවා. මම කිව්වේ ඉහතින් දැක්වෙනුයේ නොට්ද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවයි කියලා. හොඳයි? right. ඉහතින් දැක්වෙනුයේ නොට්ද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවයි. හරිනේ? right. අපි යන් ඊළඟ මාතෘකාවට අපි ඊළඟට ලිව්වේ n ద్వාරය කියන මාතෘකාව. right. ලොකු අකුරෙන් ලියා ගන්න. n ద్వාරය. n ద్వාරය. මාතෘකාව n ద్వාරය. n ద్వාරය. n ద్వාරය. n ద్వාරය. n ద్వාරය. n ద్వාරය. හරිනේ? right. මේ n ద్వාරය අඳින්නේ මෙහෙමයි. and එක and මතක තියාගන්න හොඳේ. ඒ ద్వාර තුන කියන්න බලන්න. නිදිමත යන්නත් එක්ක, කම්මැලිකම යන්නත් එක්ක, ගෙදර මිනිසුන්ට ඇහෙන්නත් එක්ක හයියෙන් කියන ద్వාර තුන. ඔව් හයියෙන්. not and o. කියන හයියෙන් not and o. not gate, and gate, o gate. කියන හයියෙන් not gate, and gate, o gate. ගෙදර අම්මලා එහෙම නිදි නම් උඩ ගිහිල්ලා බිම වැටෙන්න හයියෙන් කියන්න හොඳේ. right. not and o. මතකයිනේ? right. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ n ద్వාරය ගැන. n ద్వාරය අඳින්නේ මෙහෙමයි. මේ n ద్వාරය අඳින්නේ මෙහෙම ඉරක් ගහනවා. ඉස්සෙල්ලා මෙහෙම සිරස් ගහනවා. ගහලා පොල් කට්ටක් නැවුවා වගේ මේම දිනවා. right. ආයෙ මම කියලා දෙන්නම්. මෙහෙම ඉරක් ගැහුවා. මෙහෙම ඔහොම රවුමට ගත්තා. පුළුවන් නේ? ඔන්න ඔය විදිහට තමයි අපි n ద్వාරය අඳින්නේ. හරි? තාම ඉවර නැහැ. කොහොම ඉන්න? තාම ඉවර නැහැ. මේ n ద్వාරය මේකෙත් මෙහෙමයි. හැම ඕනෑම ద్వාරයක ආදානයන් තියෙන්නේ වම් පැත්තේ, ප්‍රතිදානය දකුණු පැත්තේ. ඕනෑම ద్వාරයක එක ප්‍රතිදානයයි තියෙන්නේ. ඕනම ద్వාරයක තියෙන එකම එක ප්‍රතිදානයක් විතරයි. එතකොට අපි කලින් අඳපු not ద్వාරය තියෙනවනේ. ඒකට එක ආදානයයිනේ තිබුණේ. එක ආදානයයි. හැබැයි මෙයා එහෙම නැහැ. මෙයාට අවම වශයෙන් ආදාන දෙකක්වත් තියෙනවා. මෙයාට අවම වශයෙන් ආදාන කීයක් තියෙනවද? දෙකක්වත් තියෙන්න ඕන. දෙකට වඩා තියෙන්නත් පුළුවන්. ආදාන අවම දෙකයි, දෙකට වඩා තියෙන්නත් පුළුවන්. මම ආදානයන් නම් කරොත් A සහ B කියලා. ආදානයන් දෙකක් තියෙනවා කිව්වනේ. මට ආදානයන් දෙක නම් කරන්න පුළුවන්. A සහ B කියලා. ප්‍රතිදානය මම නම් කරනවා ඉස්සෙල්ලා වගේම Q කියලා. right. ඔන්න not ద్వාරය. right. ලස්සනට අද ගන්න පුතේ. ලස්සනට අද ගන්න. මේවා අඩ රූල් තියලා ලස්සනට මේව ඉරි ගහන්න ඕන හොඳේ. හරිනේ? හරි නේද? ටිකක් ලොකුවට යන්දානේ.
හිඤ්ඤං ගෙදරට පුන්තිය නදින්න නැතුව ටිකක් ලොකුවට ඇඳ නේද? right. පුතේ මම කිව්වා තාර්කික ద్వාරයක් හැසිරෙන්නේ විද්‍යුතය ආදානය කරගෙන ගණිතමය ක්‍රියාදාමයකට අනුව කියලා. ගණිතමය ක්‍රියාදාමයකට අනුව ප්‍රතිදානයක් ලබා දෙයි කියලා මම කිව්වා නේද? මතකයිනේ? තාර්කික ద్వාරයක් විද්‍යුතය ආදානය කරගෙන ගණිතමය ක්‍රියාදාමයකට අනුව ප්‍රතිදානයක් ලබා දෙයි කියලා කිව්වා. ඒ අනුව ඔයා දන්නවද මෙයාගේ මොකක්ද මේ ගණිතමය ක්‍රියාදාමය? ඇන්ඩ් එකක් කියලා කියන්නේ පුතේ ගණිතමය වශයෙන් ගුණ කිරීමක්. ගණිතමය වශයෙන් ගුණ කිරීමක්. ඇන්ඩ් ద్వාරය කියන්නේ ගණිතමය වශයෙන් ගුණ කිරීමක්. ගුණ කිරීමක් කියන්නේ එයා සෑම විටම එයාගේ ආදානයන් ගුණ කරනවා. ආදානයන් ගුණ කරලා තමයි ප්‍රතිදානයක් ලබා දෙන්නේ. හරි? ආදානයන් ගුණ කරලා ප්‍රතිදානයක් ලබා දෙනවා. right. මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි? ගුණ කිරීමක් විදිහට මෙයා හැසිරෙන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න මම අඳිනවා මෙයාගේ සත්‍යතාව වගුව. right? මම ගන්නවා මෙයාගේ ආදානයන් තියෙනවා A B ප්‍රතිදානය Q. මම වගුවක් අඳිනවා. right. වගුවක් අඳිනවා. හරි? ඔන්න මගේ වගුව. මේ සමහර දැන් මේ වගුවේ අවස්ථා තියෙන්න පුළුවන් මෙන්න මේවා. A බිඳුව වෙලා B බිඳුව වෙන්න පුළුවන්. A බිඳුව වෙලා B බිඳුව වෙන්න පුළුවන්. ඊළඟට A බිඳුව වෙලා B එක වෙන්න පුළුවන්. ඊළඟට A එක වෙලා B බිඳුව වෙන්න පුළුවන්. Aත් එක වෙලා Bත් එක වෙන්න පුළුවන්. ඔච්චරයිනේ අවස්ථා තියෙන්නේ. ඔයිට වැරෙන්න මෙතන අවස්ථා තියෙනවද මගේ පුතේ? ඔයිට ඇරෙන්න මිට අවස්ථා නැහැනේ. එතකොට and එක and කියන්නේ සිංහලෙන් සහ කියන එකනේ. A සහ B. A සහ B. එතකොට and එකේ ක්‍රියාකාරීත්වය ගත්තාම and එකට ආදානයක් ලබා දෙන්න පුළුවන් මෙච්චරයිනේ. මීට වඩා වෙනස් ආදානයක් දෙන්න පුළුවන්ද? බෑ. එක්කෝ A බිඳුව වෙලා B බිඳුව වෙන්න පුළුවන්. කියන්නේ මෙයාත් පහළ විද්‍යුත් මට්ටම මෙයාත් පහළ විද්‍යුත් මට්ටම. එහෙම නැත්නම් මෙයා පහළ විද්‍යුත් මට්ටම වෙලා මෙයා උච්ච විද්‍යුත් මට්ටම වෙන්න පුළුවන්. නේ? A බිඳුව වෙලා B1 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා උච්ච විද්‍යුත් මට්ටම වෙලා මෙයා පහළ විද්‍යුත් මට්ටම වෙන්න පුළුවන්. මෙයා එක වෙලා මෙයා බිඳුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නම උච්ච විද්‍යුත් මට්ටම වෙන්න පුළුවන්. ඔච්චරයිනේ තියෙන්නේ අවස්ථා. වෙන අවස්ථා නැහැනේ. right. එතකොට මෙන්න අවස්ථා ටික. මේක නිකන් පොඩි ලස්සන රටාවක් තියෙනවානේ. 0.2 1 2 0.1 0.1. ටික පොඩි රටාවක් තියෙනවානේ. ඉස්සරහට ඔයාට ওই රටාව ගොඩක් වැදගත් වෙනවා. පස්ස සත්‍යතාවගු අඳිද්දී තාර්කික පරිපථවලට සත්‍යතාවගු අඳිද්දී මේ රටාව ඔළුවේ තියාගන්න මේ රටාව ගොඩක් වැදගත්. මම 0.2කින් පටන්ගෙන 1.2කින් ඉවර කරලා තියෙන්නේ. ඔයත් මින් ඉදිරියට සත්‍යතාවගු අඳිද්දී අන්න ඒ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට ඔයාට අනිවාර්යෙන් හරිම ලේසියෙන් මේක අඳ ගන්න පුළුවන්. right. මේක ಗುಣ කිරීමක් වගේ කියලා කිව්වා. මේක ಗುಣ කිරීමක් වගේ නම් කියන්න මගේ පුතේ බිඳුව වරක් බිඳුව කීයේ? බිඳුව වරක් බිඳුව කීයද? කො උත්තරේ? බිඳුවයි. බිඳුව වරක් බිඳුවයි. එහෙමනේ. බිඳුව වරක් එක කීයද මගේ පුතේ? බිඳුව වරක් එක. බිඳුව වරක් එක එකයිද? බිඳුව වරක් එක එකයි. නෙමෙයි බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් බිඳුවත් බිඳුවයි. හැබැයි එක් වරක් එක කීයද? එක් වරක් එක එකයි. ගුණ කිරීමක් නේ? ගුණ කිරීමක්. බිඳුව ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරනවා. ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරනවා. බිඳුව වරක් බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් බිඳුවයි. එක් වරක් එක එකයි. ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරනවා. අන්න n ద్వාරය හැසිරීම. n කියන්නේ සහනේ. ආදානයන් දෙන්නම තෘප්ත නම් A සහ B දෙන්නම ඉන්නව නම් විතරයි ප්‍රතිදානයක් දෙන්නේ. ඒතකොට Aත් 1 වෙලා Bත් 1 වුණොත් ප්‍රතිදානයක් දෙනවා. n කියන්නේ සහ. තේරුණානේ? සහ. A සහ B ආදානයක් සියල්ල තෘප්ත වේ නම්. right. ලියමු. ලියන්න යටින් n ద్వාරයට අවම වශයෙන් ආදානයන් දෙකක්වත් පැවතිය යුතුය. n ద్వාරයට අවම වශයෙන් ආදානයන් දෙකක්වත් පැවතිය යුතුය. n ద్వාරයට අවම වශයෙන් ආදානයන් දෙකක්වත් පැවතිය යුතුය.
ඇන් ద్వාරයට අවම වශයෙන් ආදානයන් දෙකක්වත් පැවතිය යුතුය. එතකොට දෙකට වඩා තියෙන්න පුළුවන්. 3ක් 4ක් 5ක් 10ක් 20ක් 30ක් 100ක් 200ක් උනත් තියෙන්න පුළුවන්. හොඳේ. වරහන් ඇතුළේ ලියන ආදාන දෙකට වඩා පැවතිය හැක. ආදාන දෙකට වඩා පැවතිය හැක කියලා ලියන්න. ආදාන දෙකට වඩා පැවතිය හැක. ආදාන දෙකට වඩා පැවතිය හැක. ඇන් ద్వාරයට අවම වශයෙන් ආදාන දෙකක්වත් පැවතිය යුතුය. ඇන් ద్వාරයට අවම වශයෙන් ආදාන දෙකක්වත් පැවතිය යුතුය. වරහන් ඇතුලේ දෙකට වඩා පැවතිය පුළුවන්. ඒ කියන්නේ මෙතනින් මේකට තව ආදානයක් මෙහෙම තියෙන්න පුළුවන්. හොඳේ. මෙහෙම කොහොම තියෙන්න පුළුවන්. හරි. කොහොම තියෙන්න නැහැ. හොඳේ. right. ආදාන දෙකක්වත් පැවතිය යුතුය. නමුත් එහි පවතින්නේ එක් ප්‍රතිදානයක් පමණි. නමුත් එහි පවතින්නේ එක් ප්‍රතිදානයක් පමණි. නමුත් එහි පවතින්නේ එක් ප්‍රතිදානයක් පමණි. නමුත් මෙහි පවතින්නේ එක් ප්‍රතිදානයක් පමණි. නමුත් එහි පවතින්නේ එක් ප්‍රතිදානයක් පමණි. right. ඊළඟ රූලෙන් ඇන් ద్వාරයේ ඊළඟ රූලෙන් මේක වැඩිද? නෑනේ right යටින් ලියමු. ඇන් ద్వාරයේ සත්‍යතා වගුව හා 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 බූලීය බීජ ප්‍රකාශනය ඇන් ద్వාරයේ සත්‍යතා වගුව හා බූලීය බීජ ප්‍රකාශනය ඇන් ద్వාරයේ සත්‍යතා වගුව හා බූලීය බීජ ප්‍රකාශනය right. මේක ගුණ කිරීමක් වගේනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් Q සමානයි A ගුණ කිරීම B කියලා. අපිට ලියන්න පුළුවන් Q සමානයි A ගුණ කිරීම B කියලා. right. හැබැයි කවුරු හරි කියන්න පුළුවන් Q සමානයි AXB කියලා. එහෙනම් ගුණ කිරීම කියන එක මෙහෙම ලියන එක සදාචාර සම්පන්න නැහැ. අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් බූලිය බීජ ප්‍රකාශන මේ තාර්කික පරිපථවල බූලිය බීජ ප්‍රකාශන ලියද්දි පුතේ අපි ලියන්නේ A සමානයි ගුණ කිරීම වෙනුවට ඩොට් එකක් දාන්නේ A.B කියලා. හරිද? Q සමානයි A.B. right. මේ වගුවයි මේකයි ලියා ගන්න. මේ අහන පුතේ වගුව වම් පැත්තට වෙන්න ඇඳලා මේක දකුණු පැත්තෙන් ඉස්සරහින් ලියන්න. හොඳේ? right. ලියලා ඔය විදිහට කොටු කරන්න. ඊළඟට කියනවාද මේක පොතේ වම් පැත්තට වෙන්න ලියලා මේක යටින් මේක දකුණු පැත්තෙන් ලියන්න බූලිය බීජ ප්‍රකාශනය. ඒතකොට ගුණ කිරීම වෙනුවට අපි පාවිච්චි කරන්නේ ඩොට් එක. හොඳේ? මේක ලස්සනට පාට පෑන් පාවිච්චි කරලා ලියන්න. මේකත් එහෙමයි ලස්සනට ලියන්න. හරි නේද? හරිනේ? right. ලියන්න. n ద్వාරය සෑම විටම
තාම ඉවර නැද්ද? ඒක ලියලා නැද්ද? right යටින් ලියන්න n ద్వාරය සෑම විටම ආදානයේ ගුණිතය ප්‍රතිදානය කරයි. හරි ලේසි. n ద్వාරය සෑම විටම ආදානයේ ගුණිතය ප්‍රතිදානය කරයි. 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 හරිනේ? right good. අපි ඉලෙක්ට්‍රොනික පරිපථය අඳිමු. right. කො බලන්න හැමෝම මට මැසේජ් එකක් එවන්න රෙඩි කියලා. හැමෝම එවන්න. ලයිව් සම්බන්ධ වෙලා ඉන්න හැමෝම කො YouTube live එකේ ඉන්න අයයි Zoom එකේ ඉන්න අය ඔක්කොම වතුර එකක් එහෙම බොන්න. දැන් ඔයාලා වාඩිලා ඉන්නේ මම නැගිටලා ඉන්න හින්දා මට හරි අමාරුයි. හරි මහන්සියි මම එකයි චුට්ටක් වාඩි උනේ. right වතුර ටිකක් එහෙම බොන්න. තව පොඩි වෙලාවකින් මම ඉවර කරන්නම්. අපිට n ద్వාරය o ద్వාරය කතා කරගත්තාම ඇති අදට. right. හරි. ready නේ? right මම දැන් නම් ලිස්ට් එක බලන් ඉන්නේ හොඳේ. දැන් මෙතන නම් නැති එවුන් මම අල්ල ගන්නවා. හරි එහෙනම් අපි ඉලෙක්ට්‍රොනික පරිපථය අඳිමු. right ඉලෙක්ට්‍රොනික පරිපථය අඳිමු. n ద్వාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය. මේ මම ඉස්සෙල්ලා වගේම ගන්නවා බල්බ් එක. මේ තියෙන්නේ මගේ බල්බ් එක. මේ බැටරිය. right මෙහෙම වයර් එකකින් මේක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මම දානවා ස්විචස් දෙකක්. right බල්බ් එක මම සලකනවා Q බල්බ් එක විදියට. Q මේ ස්විච් දෙක A සහ B කියලා ගත්තොත් දැන් කියන්න මට මම මේ මුලින්ම ස්විච් දෙකම off. මම මෙහෙන් ලියන්නම් A එනවද? එන්නේ නැහැ නේ. right A switch එකත් off B switch එකත් off. බල්බ් එක පත්තු වෙනවද නැද්ද? බල්බ් එක on the off ද? දැන් මේ බල්බ් එක on the off ද? off. බල්බ් එකත් off. right බල්බ් එකත් off. මම මුලින්ම B එක දානවා. B switch එක දැම්මා. ඔන්න B switch එක දැම්මා. දැන් A switch එක off, B switch එක on. බල්බ් එක off ද onද? off. දැන් ආයි B switch එක off කළා. A switch එක on කරනවා. දැන් බල්බ් එකේ off නේ. මෙයා on කළා, මෙයා off කරා. ඒත් මේක off. හරි? ඊට පස්සේ ස්විච් දෙකම on කරනවා. මෙයාත් on. දැන් බල්බ් එක on. right. එතකොට අපි off අවස්ථා බිඳුව විදියටත් on අවස්ථා 1 විදියටත් ගත්තොත් ඔයාට පේනවා ඇති මේ සත්‍යතාවකුයි සමානයිනේ. right. හරි මේ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳ ගන්න පුතේ මෙන්න මෙහෙම අඳින්න. මේ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳ ගන්න පටස් ගාලා
වම් පැත්තට වෙන්න අද ගන්න. මේක ඇඳලා ඉවර නම් මේ වගුව අඳින්න පටන් ගන්න. off 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 on on off on on right. මේ දෙකම ලස්සනට ඇඳ ගන්න. ඇඳලා ඉවරද පුතේ? හරිනේ right. ලියන්න ඉහත ඉලෙක්ට්‍රොනික පරිපථයේ ඉහත ඉලෙක්ට්‍රොනික පරිපථයේ යටින් ලියන්න ඉහත ඉලෙක්ට්‍රොනික පරිපථයේ හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවෙහි ඉහත ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුව ඉහත ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුව N ద్వාරයේ හැසිරීමට සමාන වේ. ඉහත ඉලෙක්ට්‍රොනික පරිපථය හා එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවේ හැසිරීම N ద్వාරයේ හැසිරීමට වගුව N ద్వාරයේ හැසිරීමට සමාන වේ. නැත්නම් N ద్వාරයේ ක්‍රියාකාරීත්වයට සමාන වේ. 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 right. හරි නේද පුතේ? right.
එහෙනම් අපේ ඊළඟ මාතෘකාව ලියමු. ඊළඟ මාතෘකාව ලියන්න කලින් කියන්න මගේ පුතේ මේක හරියටම තේරුණාද? මේක හරියටම තේරුණාද? මට කියන්න n ద్వාරයේ හැසිරීම හරියටම තේරුණාද? right. අපි පොඩි උදාහරණයක් කතා කරලා ඉමු. right. පොඩි උදාහරණයක් කතා කරලෙමු. මේ බලන්න. මම ගන්නවා මගේ පුතේ මම ගන්නවා ආදාන තුනක් සහිතව ABC කියලා ආදාන තුනක් සහිත Q කියලා ප්‍රතිදානය සහිත n ద్వාරයක්. හරි? එතකොට මේකේ ක්‍රියාකාරීත්වය දැක්කන බූලිය බීජ ප්‍රකාශනය ලිව්වොත් එයා දන්නවා අපිට ලියන්න පුළුවන් Q සමානයි A.B.C කියලා. මොකද මේක ගුණ කිරීමක් වගේ හින්දා A.B. ගුණ කිරීම කියන එකනේ ඩොට් එකෙන් සංකේතවත් කරන්නේ A.B.C කියලා ලියන්න පුළුවන්. පැහැදිලිනේ? right. මේකට සත්‍යතාව වගුව අඳින හැටි බලන්න. සත්‍යතාව වගුව අඳිද්දි වගුවේ මුලින්ම අපි ලියාගන්නේ ආදානයන් ටික. ABC ආදානයන් ටික. ඊට පස්සේ තමයි ප්‍රතිදානය ලියන්නේ. දැන් අපිට මේ වගුවේ රූල් කීයක් ගන්න ඕනද කියලා ප්‍රශ්නයක් එනවනේ. රූල් කීයක්? රූල් ගාන ගන්න මෙන්න මෙහෙමයි. හොඳට අහගන්න. රූල් ගාන ගන්නේ හැම වෙලාවෙම ආදාන ගණන දෙකේ බලයක් විදියට ගන්න ඕන. දැන් ආදාන කීයක් තියෙනවද? ආදාන 3යිනේ. ආදාන 3 නම් දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කීයද? දෙකේ තුන්වෙනි බලය සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. දෙවරක් 2 4යි 4ක් 2 කීයද? 8යි. නේ? 8යි. එතකොට අපි මේකට රූල් 8ක් ගන්න ඕන. අපි මේකට රූල් 8ක් ගන්න ඕන. right. බලන්න. මම මෙහෙම ඇන්දොත් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. හරි ඔන්න මම රූල් 8ක් ගත්තා. දැන් ඔයාලා වගුව අඳිද්දි ලස්සනට අදින්න ඕන. මම අඳපු එක නම් ලස්සනක් නෑ. දැන් මෙන්න මෙහෙමයි ආදානයන් නම් කරන්නේ. හොඳට බලන්න. මම ඉස්සෙල්ලා රටාවක් කිව්වා. ඔව් අපේ දරුවෙක් කියවලක් තියෙනවා. මුලින්ම පළවෙනි පේලියේ අපි ලියනවා 8යිනේ. 0.4යි 1/4යි කියලා. ඒ කියන්නේ 8 කියන එක සමව බෙදුවොත් 4යි 4යිනේ. 0.4යි 1/4යි කියලා මුලින්ම ලියනවා. ඊට පස්සේ දෙවෙනි පේලිය ලියන්නේ පුතේ. දෙවෙනි තීරුවේ ලියන්නේ 0.2යි 1/2යි 0.2යි 1/2 කියලා. එහෙම ලියාගත්තාම අපිට ලේසි. හරි? ඊට පස්සේ ඊළඟ පේලිය ලියන්නේ 0.1යි 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 0.1 කියලා. ඔන්න ඕක මතක තියාගන්න. ඔන්න ඔය රටාව. එතකොට බලන්න මුලින්ම එන්නේ 0.3 අන්තිමට එන්නේ 1/3. එතකොට මේ තියෙන්නේ තුන් දෙනාගෙන්ම ආදානයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ A සහ B ගෙන් ආදානයක් ලැබෙන්නේ නැහැ C ගෙන් ලැබෙනවා. ඊළඟට A සහ C ගෙන් ලැබෙන්නේ නැහැ B ගෙන් ලැබෙනවා. ඊට පස්සේ A ගෙන් ලැබෙන්නේ නැහැ B සහ C ගෙන් ලැබෙනවා. ඊළඟට A ගෙන් ලැබෙනවා B හා C ගෙන් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ A ගෙන් සහ C ගෙන් ලැබෙනවා B ගෙන් ලැබෙන්නේ නැහැ. දැන් A සහ B ලැබෙනවා C ලැබෙන්නේ නැහැ. තුන් දෙනාගෙම ලැබෙනවා. ඒ කියන්නේ සියලුම අවස්ථා මෙතන නිරූපණය වෙනවා. සියලුම අවස්ථා මෙතන නිරූපණය වෙනවා. දැන් අපි ගුණ කරනවා. බිඳුව වරක් බිඳුව බිඳුවයි ඒ බිඳුව වරක් මේ බිඳුව බිඳුවයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් එක බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි බිඳුවයි. බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි බිඳුවයි. එක් වරක් එක එකයි ඒ එක වරක් බිඳුව බිඳුවයි. එක් වරක් එක එකයි එක් වරක් එක එකයි. දැන් ඔයාලට තේරෙන්නේ නැති ආදානයන් සියල්ලම තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනවා. ආදානයන් සියල්ලම තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙයි කියලා. right. මේකත් ලස්සනට අදගන්න. මේ තාර්කික පරිපථයයි බූලිය බීජ ප්‍රකාශනයයි සත්‍යතාව වගුවයට අග්ගල් ලස්සනට අදගන්න. මේක ලස්සනට අදගෙන කියන්න.
දරුවෙක් අහනවා මේ ටික පිළිවෙලින්ම තියෙන්න ඕනද කියලා. පිළිවෙලින් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ මේ අනුපිළිවෙල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. හැබැයි මගේ පුතේ මේක අනුපිළිවෙලි මේ ක්‍රමයට ඔයා ලිව්වොත් මේක බලන කෙනාට, ඒ කියන්නේ ඔයා විභාගෙදී උත්තරයක් ලිව්වට පස්සේ මේක බලන කෙනාට මේක බලන්න ලේසි. එතකොට ඔයාට ඒක වාසියක් පුතේ. ඒකෙන්ද අපි හැම වෙලාවෙම පුරුදු වෙමු මේ අනුපිළිවෙලටම ලියන්න. මේ අනුපිළිවෙලට ලිව්වහම බලන කෙනාට තේරෙනවා ඔයා මේක අවබෝධයෙන් ලියලා තියෙන කියලා. ඔයා මේ අනුපිළිවෙල වෙනස් කරොත් එයාට හිතෙන්න පුළුවන් ඔයාට මේ ගැන අවබෝධයක් නැහැ කියලා. තේරුණානේ? right. ඒකින්ද මේක අනුපිළිවෙලින්ම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හැබැයි ඔයා පුරුදු වෙන්න මේ අනුපිළිවෙලට ලියන්න. ඒක ලේසි. අනිත් එක මේ අනුපිළිවෙලට ලියද්දී ඔයාට වරදින්නෙත් නැහනේ. right. හඳලා ඉවරද? හරිනේ. ලියන්න යටින් වෙන පාට පෑනකින් මේ පල්ලෙහාන් වෙන පාට පෑනකින් ඇන්ද්වාරයේ සියලුම ආදානයන් යටින් ලියන්න ඇන්ද්වාරයේ සියලුම ආදානයන් ඇන්ද්වාරයේ සියලුම ආදානයන් තෘප්ත වූ විට පමණක් ඇන්ද්වාරයේ සියලුම ආදානයන් තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනු ලබයි. ඇන්ද්වාරයේ සියලුම ආදානයන් තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනු ලබයි. ඇන්ද්වාරයේ සියලුම ආදානයන් තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනු ලබයි. ඇන්ද්වාරයේ සියලුම ආදානයන් තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනු ලබයි. ඇන්ද්වාරයේ සියලුම ආදානයන් තෘප්ත වූ විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනු ලබයි. right. ඊළඟ මාතෘකාව ලියන්න එහෙනම් ඕද්වාරය. 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 right. හරිනේ මාතෘකාව ලිව්වද? ඕද්වාරය. ඕද්වාරය. මාතෘකාව ලියලා ඉවරද මගේ පුතේ? හැමෝම right. හරි. ඉතින් අපි ඒ ගැන කතා කරමු ඊළඟ දවසේදී. එතකොට අපි ආයෙ මුණ ගැහෙන්නේ බ්‍රහස්පතින්දා උදේ. ඒතර බ්‍රහස්පතින්දා උදේ ඔන්ලයින් ක්ලාස් එකේදී මම කතා කරන්නේ සම්මන්ත්‍රණය. ඒ කියන්නේ 10 වසර දෙවෙනි පාඩමේ සම්මන්ත්‍රණය තමයි සාකච්ඡා කරන්නේ. මුළු 10 වසර දෙවෙනි පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරන එකනේ අපි කරන්නේ. ඉතින් අපි ඊළඟ දවසේ ඒ කියන්නේ බ්‍රහස්පතින්දා උදේ 4ට මුණ ගැහෙමු සම්මන්ත්‍රණය තුලින්. මම හිතනවා දැන් මේ පන්ති දෙක මේ විදියට මේ වෙලාවල් දෙකේ පැවැත්වෙනවා. වීඩියෝ ලබා දෙනවා. හැබැයි හැමදාම ලබා දෙන්නේ නැහැ. මේ මාසය තුල විතරයි වීඩියෝ එක ලබා දෙන්නේ. ලබන මාසේ ඉඳලා ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න වෙයි. ඒ වගේම වෙබ් අඩවියක් හරහා තමයි අපි වීඩියෝ එක ලබා දීම සිද්ධ කරන්නේ. ඒ ගැන මම ඉදිරියේදී දැනුවත් කිරීම කරන්නම්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්, සුබ දවසක්. මේ ඉගෙනගත්තු දේවල් ටික නැවත වරක් බලන්න. මේ ආශ්‍රයෙන් ඔයාට ගොඩනගන්න පුළුවන් පරිපත ගැනත් අධ්‍යයනය කරලා පොත බලලා මේ ඉගෙනගත්තු ద్వාර දෙක ඇසුරෙන් පරිපත ගොඩනගන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.